අයිබෝන් අපි පුතාලා මේ සාකච්ඡා කරන්නේ ඕගොල්ලන්ගේ රිවිෂන් පාඨමාලාවට අදාළ මේ PQ ප්‍රශ්න පත්‍රයක් තමයි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුතාලාගේ අතට ලැබිලා ඇති ගිය මාසේ නිබන්ධන සෙට් එකේ අපි දීපු මෙන්න මේ PQ 7 කියන ප්‍රශ්න පත්‍රය. මේ මාසේ හෝ මේ මාසේ අලුතෙන් ගත්ත පේපර් සෙට් එකේ PQ 7 කියන කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ. PQ 7. හරි. දරුවනේ දැන් මේ PQ 7 පේපර් එකේදී අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාර සංවිධාන මාතෘකාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ව්‍යාපාර සංවිධාන මාතෘකාව පිළිබඳව. දැන් ඔයාලට මම ව්‍යාපාර සංවිධාන වලට දාලා TQ පේපර් එක දාලා තියෙනවා. ඒකේ ආන්සර් ෂීට් එක දාලා තියෙනවා. ඒතකොට ඕගොල්ලෝ මේ PQ පේපර් එකට උත්තර ලියලා ඒකේ ආන්සර්ස් ටික බලලා ඇති. හරි. දැන් මේ ව්‍යාපාර සංවිධාන පාඩමේදී මූලික වශයෙන් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මහ ලොකු දේවල් නෙමෙයි. ඕගොල්ලන්ගේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පුතාලා මේ මොකක් හරි ව්‍යාපාර කටයුත්තක් කරනකොට ඒකට අදාළ සංවිධාන වර්ගය තෝරගන්න ළමයින්ට හැකියාවක් තියනවාද කියන එක. ඒ සංවිධාන වර්ගය තෝරා ගැනීමේ කියන්නේ ඒවැය තියෙන වාසිය බලලා සංවිධාන වර්ගයක් තෝරා ගැනීමේ හැකියාව ළමයින්ට තියනවාද කියන එක තමයි සාමාන්‍ය මේ කොටසෙන් අපේක්ෂා කරන්නේ. දැන් සමාගම් ගැන ඉගෙන ගන්නවා කියන එකේ තේරුම කොමර්ස් ළමෙක් සමාගම් නීතිය ගැන ඉගෙන ගන්නවා කියන එක නෙමෙයි. හරි. ඒ කියන්නේ සමාගම් පාඩම අපි ඒ ලෙවල් වල කළා කියලා මුළු සමාගම් නීතිය ගැනම අපි දන්නවා කියලා උපකල්පනය කරන්න එපා. ව්‍යාපාරයක් කරන්න සමාගමක් තෝරගන්නවද නැද්ද කියන එක පිළිබඳ දල අවබෝධයක් තමයි ළමයට අනිවාර්යෙන්ම ලැබෙන්නේ. හරි. එhmenan අපිට වැඩි වෙලා යන්නේ නැතුව අපි මේකේ ප්‍රශ්න ටිකට උත්තර සාකච්ඡා කරමු. අපිට බොහොම සීමිත වෙලාවයි මේ වීඩියෝ වල තියෙන්නේ. ඔයාලට මේ පේපර් මේවා ඉතින් ලියනකොට ඔයාලා ඉස්සලම මේ පේපර් ලියලා ඉන්න ඕනේ. ලියලා තමයි මේ මම කියන උත්තර ටික බලන්න. මම කියන උත්තරේ මේ පේපර් එක ලියාගත්ත කිලිවල ඕනට ලැබෙන දෙයක් නැහැ. ඒක මම හැමදාම පන්ති වල ළමයිට කියන දේ. දැන් මම හිතන්නේ විෂය කරුණු වලට අමතරව මේ අවවාද අනුශාසනා ළමයිට කටපාඩම් ගෙදී. නේ? ඒ හැමදාම මන්තරේ වගේ මතුරුලා ඒවා දැන් කටපාඩම් ගලා දෙන්න ළමයිට. හරි. එහෙමනම් අපි යමු පළවෙනි ප්‍රශ්නේ මේකේ තියෙන සෑම ව්‍යාපාරයක්ම සංවිධානයේකී එහෙත් සෑම සංවිධානයක්ම ව්‍යාපාරයක් නොවේ මේ ප්‍රකාශය සමග ඔබ එකඟ වේද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. සෑම ව්‍යාපාරයක්ම සංවිධානයේකී එහෙත් සෑම සංවිධානයක්ම ව්‍යාපාරයක් නොවේ පැහැදිලි කරන්න. නිකන් අර මේ වගේ නේ. දැන් සෑම සැමියෙක්ම පුරුෂයෙකි නේ. සෑම සැමියෙක්ම පුරුෂයෙකි. නමුත් සෑම පුරුෂයෙක්ම සැමියෙක් නොවේ. පිළිගන්නවද? නේ හැම සැමියෙක්ම පිරිමියෙක්. හැබැයි හැම පිරිමියෙක්ම සැමියෙක් නෙවෙයි. පිළිගන්නවද? දැන් මම සැමියෙක් පිරිමියෙක් කියලා දන්නව නේද? ඒක ඔප්පු කරන්න දන්නවද? හරිද? ඉතින් ඒක නිසා මේ දැන් වීඩියෝ එක බලන දැන් අපේ වීඩියෝ එක බලන ඕන පිරිළමෙක් ඉන්නවා. එයා පාසල් යන ශිෂ්‍යයෙක්. එයා පුරුෂයෙක්. නමුත් එයා හැමියෙක් නෙමෙයිනේ. ඒ වගේ තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. සෑම ව්‍යාපාරයක්ම සංවිධානයක්. සෑම ව්‍යාපාරයක්ම සංවිධානයක්ලු. සෑම ව්‍යාපාරයක්ම සංවිධානයක්. හැබැයි සෑම සංවිධානයක්ම ව්‍යාපාරයක් නෙමෙයි. ව්‍යාපාර නොවේ. මේ ප්‍රකාශය පැහැදිලි කරන්නයි තියෙන්නේ. දැන් දරුවනේ යම්කිසි දෙයක් සංවිධානයක් වෙන්න අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ තියෙන්න ඕන මොකක් හරි පොදු අරමුණක්. හරි? කිසියම් දෙයක් සංවිධානයක් වෙන්න ඒක ඇතුලේ තියෙන්න ඕන පොදු අරමුණක් සහ පුද්ගලයන් සමූහයක්. හරි? කිසියම් පොදු අරමුණක් ඉටු කරගන්න පුද්ගලයන් සමූහයක් එකතු වුණොත් ඒකට අපි කියනවා සංවිධානයක් කියලා. දැන් රතුකුරුස සංවිධානය, පවුල, පන්සල, පල්ලිය ඒ ඔක්කොම සංවිධාන. හරිද? ඒවට පොදු අරමුණු තියෙනවා. යම්කිසි පොදු අරමුණක් ඉටු කරගන්න පුද්ගලයන් කණ්ඩායමක් එක්ක වුණොත් ඒක සංවිධානයක්. නමුත් ඒ සංවිධානය තේරෙනවා වෙළඳපළට භාණ්ඩ හා සේවා සැපයුවොත් ඒ සංවිධානයේ වෙළඳපළට භාණ්ඩ හා සේවා සැපයුවොත් ඒක ව්‍යාපාර සංවිධානයක් වෙනවා. නේ?
ඒක දැන් යම්කිසි සංවිධානයක් ව්‍යාපාර සංවිධානයක් වෙන්න නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම හෝ විකිණීම ආසිත කාර්යයන් කළා වෙළඳපොළට භාණ්ඩ හා සේවා සැපීමක් කරන්න ඕනේ. දැන් පන්සලෙන් වෙළඳපොළට භාණ්ඩ හා සේවා සැපයන්නේ නැහනේ. විකුණන්නේ නේ බණ විකුණන්නේ නැහනේ. දැන් පවුලකින් ළමයි හදලා විකුණන්නේ නැහනේ. ඒතකොට ඒවා සංවිධාන විතර. ඒවා ව්‍යාපාර සංවිධාන නෙමෙයි. හැබැයි දැන් ඕනම ව්‍යාපාර සංවිධානයක පොදු අරමුණු තියෙනවා පුද්ගලයෝ ඉන්නවා. නේ මේ පොදු අරමුණු සහ පුද්ගලයින්ට වෙළඳපළට භාණ්ඩ හා සේවා සැපීම කියන එක වැටුනොත් ඒක ව්‍යාපාර සංවිධානයක් වෙනවා. දැන් ආප්පයක් තියෙනවා. ඒකට බිත්තරයක් දැම්මොත් මොකද වෙන්නේ? බිත්තර ආප්පයක් වෙනවා. මේක ආප්පේ නම් හරි. මේකට දාන බිත්තරේ තමයි වෙළඳපළට භාණ්ඩ හා සේවා සැපීම. නේ එතකොට ඒක මොකද වෙන්නේ? මේක බිත්තර ආප්පයක්. හරි වෙළඳපළට භාණ්ඩ හා සේවා සැපුවොත් නිකන් සංවිධානයේ ව්‍යාපාර සංවිධානයක් වෙනවා. රයිට්. උත්තර ලියන්න මේක. මෙම ප්‍රකාශය සමග එකඟ වෙයි. මෙම ප්‍රකාශය සමග එකඟ වේ. එකඟ වේ. කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා පුද්ගලයන් කණ්ඩායමක් එකතු වූ විට එය සංවිධානයක් ලෙස හැඳින්විය හැක. එය සංවිධානයක් ලෙස හැඳින්විය හැක. සංවිධානයක් ලෙස හැඳින්විය හැක. හැඳින්විය හැක. ව්‍යාපාර සංවිධානයක් වීමට නම් එවැනි සංවිධානයක් විසින් කළ යුත්තේ වෙළඳපළට භාණ්ඩ හා සේවා සැපයීමයි. එවිට එය ව්‍යාපාර සංවිධානයක් වේ. ව්‍යාපාර සංවිධානයක් වේ. ව්‍යාපාර සංවිධානයක් වේ. right උත්තර එච්චරයි. එච්චර තමයි උත්තරේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. ඒකේ දෙනවා සේරි වාණිජ හා කච්චපුට. දන්නවනේ දෙන්නව කවුද කියලා නේ? සේරි වාණිජ හා කච්චපුට කියන දෙන්නා රන් භාණ්ඩ අලෙවිසලක් සහ රන්තලිය ජුවලර්ස් යන නාමය යොද ඇරඹීමට අදහස් කරගෙන සිටී. ඔය පැරණි ජාතක කතාවේ දෙන්නගේ වෛරය පටන් ගත්තේ රන්තලියකින් නේද? හරි දැන් මේ ජාතක කතාව දන්නේ නැති අය ආච්චිකින් හරි දීයකින් හරි ජාතක කතාව අහගන්න. නැත්තම් මේක ජාතක කතා කියන්නේ කිව්වොත් මේක BS නෙමෙයි BC පන්තියක් වෙනවා. හරිද? මේ සඳහා කිසියම් ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී ඔවුන් කවර කරුණු කෙරෙහි සැලකිලිමත් විය යුතුද කියලා අහන්නේ.
දැන් මේ අහන්නකො දරුවනේ දැන් මොකක් හරි ව්‍යාපාර කටයුත්තක් කරනකොට ඒකට අපි සංවිධාන වර්ගයක් තෝරගන්න එපයි නේද? දැන් සමහර දේවල් සංවිධානය කරගන්න පුළුවන් අපිට තනියෙන්. නමුත් සමහර දේවල් අපිට තනියෙන් සංවිධානය කරගන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ගෑන් ළමෙක්ගෙන් යාළුවෙන්න අහනකොට අපිට ඒ වැඩේ තනියෙන් සංවිධානය කරගන්න බෑ. ඒකි පස්සේ යන්න තව යාළුවෙක් ඕනේ, සපෝට් එකට තව කෙනෙක් ගෙනියන්න ඕනේ. අපිට ටෝක් කරන්න, ඒකට කතා කරන්න ගට්ස් වෙන්න යාළුවෙක් ළඟ ඉන්නකොට අපි කීප දෙනෙක් වැඩේට සම්බන්ධ කරගන්නවා. නේ යාළුවෙන් යනකොට. ඒක අපිට තනියෙන් සංවිධානය කරගන්න බෑ. හැබැයි දැන් සමහර යාළු වෙලා අපි චිත්‍රපටියක් බලන්න අරම යනකොට යාළුවෝ රොත්තක් එක්ක යනවා. ඒකී ඒ තනියෙන් අපි යාළුවෝ රොත්තක් එක්ක අරන් යනවා. මේගොල්ලෝ මට උදව් කරපු අය. මේගොල්ලන්ටත් මේකට සම්බන්ධ වෙන්න අයිතිවාසිකමක් තියෙනවා. හරි කියලා එක යනවා. ඒ මොනොත් ඒ කියලා දාලා යන්නේ. සමහර වැඩ අපි තනියෙන් සංවිධානය කරගන්නවා. සමහර වැඩ අපිට සංවිධානය කරගන්න බෑ. දැන් අපිට ව්‍යාපාරයක් කරනකොට දරුවනේ මේ ව්‍යාපාරය අපිට පවත්වාගෙන යන්න, ඒක ව්‍යාපාරය කරගෙන යන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් එක එක සංවිධාන වර්ග ලංකාවේ තියෙනවා. ප්‍රධාන සංවිධාන වර්ග. මේ සමහර සංවිධාන පෞද්ගලිකයි, සමහර සංවිධාන රජයේ ඒවා. මේ අපි ගත්තොත් රජයේ පැත්තෙන් ගත්තොත් රජයේ පාවිච්චි කරනවා දෙපාර්තමේන්තු පාවිච්චි කරනවා. හරි? ඊට පස්සේ රජයේ පාවිච්චි කරනවා තව සංස්ථා, රාජ්‍ය සංස්ථා වගේ දේවල් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒ වගේ දේවල්. දැන් මේවා තනිකර රජයේ ඊට පස්සේ සමාගම් තියෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාර තියෙනවා. ඒ වගේම බද්ධ ව්‍යාපාර තියෙනවා. වරලත් ව්‍යාපාර තියෙනවා. ව්‍යාපාර සංයෝජන වගේ දේවල් තියෙනවා. ඊට සමූපකාරකමය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තනි ව්‍යාපාර වගේ දේවල් තියෙනවා. ඒ වගේ විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ සමාගම්. රජයට සමාගම් පටන් ගන්න. මේ ඇවිල්ලා රාජ්‍යාංශීය ව්‍යාපාර සංවිධාන. ඒ වගේම සමාගම්, හවුල් ව්‍යාපාර, බද්ධ ව්‍යාපාර, වරලත් සංයෝජන, සම්පකාර, තනි ව්‍යාපාර මේ වෙලාවෙලා පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන. මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස මොකද්ද කියලා පුතාලා දන්නවනේ. පෞද්ගලික ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ එක්කෙනෙක්ට හරි කණ්ඩායමකට හරි අයිති නම් ඒක පෞද්ගලිකයි. පෞද්ගලිකයි කියන එකේ තේරුම එක පුද්ගලයෙක්ට හෝ කණ්ඩායමකට අයිති. දැන් පෞද්ගලික වාහනේ එකිනෙකට අයිති. පවුලේ වාහනේ ගෙදර කීප දෙනෙක්ට අයිති. ගෙදර අයට අයිති නේ. පවුලේ වැසිකිළිය පවුලේ අයට විතරයි. හැබැයි පොදු වැසිකිළිය හැමෝටම අයිති. මිලියන 21ක් වෙන සමස්ත ජනතාවටම අයිති පොදු වැසිකිළිය. නමුත් අපේ ගෙදර තියෙන වැසිකිළියට මිලියන 21ක් යන්න බෑනේ නේ. අපි 31 වතාවක් විතර ගියොත් ටොයිලට් එක ඉවරයි. ඉතින් ඒ වගේ මේ පෞද්ගලිකයි පොදුයි කියන එකේ තේරුම ඕගොල්ලෝ දන්නවනේ. පොදුයි කියලා කියන්නේ හැමෝටම අයිති. පෞද්ගලිකයි කියන්නේ එක පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමකට පමණයි අයිති. ඒවා අපි දන්න සරල සාමාන්‍ය කාරණා. දැන් රාජ්‍යාංශීය ව්‍යාපාරවල ප්‍රධාන මේ හැම ව්‍යාපාරිකම යම් අරමුණු තියෙනවා. රාජ්‍යාංශීය ව්‍යාපාරවල පොදු අරමුණ තමයි සමාජ සුඛ සාධනය. හැබැයි රාජ්‍ය සමාගම් ක්‍රියාත්මක වෙන්නේ තනිකර ලාභ අරමුණෙන්. දැන් ලිට්‍රෝ ගෑස් සමාගම, ඊට පස්සේ ලංකා හොස්පිටල් වගේ ඒවා, ඊළඟට ලේක් හවුස් ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, හරි ඒවා කෙලිම පෞද්ගලික අංශයේ මේ සමාගම් වගේම රජයේ ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක කරන ආයතන. හැබැයි දෙපාර්තමේන්තු සංස්ථා කියලා කියන්නේ තනිකරම සුඛ සාධන පරමාර්ථයෙන් තමයි යන්නේ. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වුණු ලාභේ නමුත් සමූපකාර වගේ ව්‍යාපාර තියෙනවා. ඒ ව්‍යාපාරමුණ වෙන්නේ මොකද්ද? සමාජික සුඛ සාධන. ඒගොල්ලෝ ලාභ පිටිපස්සේ එච්චර එලවන්නේ. මොනෝගයි ඕවයි තියෙන මූලික වෙනස්කම් වෙන්නේ. ඊපස්සේ දැන් මේ මොන සංවිධාන වර්ගයේ තෝරගත්තත් අපි බලන කාරණා කීපයක්ම තියෙනවා. ඒකක් තමයි අපි බලන්න ඕනේ නීතිමය පුද්ගලභාවය. දැන් පුතාලා තීරි පන්තිවල ලැබුණ නිසා දන්නවා නීතිමය පුද්ගලභාවය කියන්නේ මොකක්ද? නීතිමය පුද්ගලභාවය කියලා කියන්නේ සියලුම නීතිමය කටයුතු ව්‍යාපාරේ නමින් කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ නඩු දාන ඒවා, නඩු ධම්ම ගන්න ඒවා, ගිවිසුම් ගහන ඒවා, බදු ගෙවන ඒවා, වත්කම් අත්පත් කරගන්න ඒවා, ගිණුම් පටන් ගන්න ඒවා ඔක්කොම ව්‍යාපාරේ නමින් කරන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා නීතිමය පුද්ගලභාවය කියලා. ලංකාවේ නීති අනුව, ලංකාවේ ව්‍යවස්ථාව අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ විවිධ නීති අනුව ලංකාවේ නීතිමය පුද්ගලභාවය ලැබෙන ව්‍යාපාර සංවිධාන තියෙන්නේ 3යි. ඒ තමයි සමාගම් තියෙනවා, සංස්ථා තියෙනවා, අනිත් එක මොකද්ද? සමූපකාර තියෙන. ඒ කියන්නේ තුනම පටන් ගන්න සයන්නේ. සමාගම්, සමූපකාර, සංස්ථා. ලේසි මතක තියාගන්න. සයන්නේ පටන් ගන්න ව්යාපාර සංවිධාන තුන. ඒවට විතරයි ව්යාපාරේ නමින් නීතිමය කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි කැමති නැත්නම් අපේ පෞද්ගලික නම බදු ගෙවන්න සහ විවිධ දේවල් වලට භාවිතා කරන්න අපි කැමති නැත්නම් අපිට අනිවාර්යෙන් පුතේ කියන්නේ සිද්ධ වෙනවා නීතිමය පුද්ගලභාවයක් තියෙන සංවිධානකම අනුව මේ ව්‍යාපාර කටයුතු පටන් ගන්න. ඒතකොට අපි බලන්න ඕන නීතිමය පුද්ගලභාවයේ ස්වභාවය. ඒක අපි බලන්න ඕන. ඊට පස්සේ තව අපි නීතිමය පුද්ගලභාවයේ ස්වභාවය අපි බලන්න ඕන. ඊට පස්සේ තව අපි බලන්න ඕන පුතේ පැවැත්මේ ස්වභාවය. දැන් සමහර ව්‍යාපාර වලට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. සමහර ව්‍යාපාර වලට අඛණ්ඩ පැවැත්මක් නැහැ. හරි දැන් තනි ව්‍යාපාර ගත්තාම අඛණ්ඩ පැවැත්මක් නැහැ. නමුත් සමාගම් ගත්තාම අඛණ්ඩ පැවැත්මක් තියෙනවා.
ඊට පස්සේ තව අපි බලන්න ඕන වගකීමේ ස්වභාවය. සමහර ව්‍යාපාර සංවිධාන වල වගකීම අසීමිතයි, සමහර ඒවා සීමිතයි. හරි සමහර ඒවා ආරම්භ කරන්න පහසුයි, සමහර ඒවා ආරම්භ කරන්න අමාරුයි. දැන් තනි ව්‍යාපාර ආරම්භ කරන්න, හවුල් ව්‍යාපාර ආරම්භ කරන්න ලේසි. නමුත් හවුල් ව්‍යාපාර සමාගම අවසන් කරන්න අමාරුයි. රජයේ නීති වැඩිපුරම සමාගම් වලට තමයි වැඩිපුරම බලපාන. දැන් දෙපාර්තමේන්තුව වගේට රජයේ දැඩි නීති දානවා. ඒ වගේ රජයේ නීතිමය තත්ත්වය, ඒ වගේම ප්‍රාග්ධන රැස් කිරීමේ හැකියාව සමාගම් වලට කොටස් නිකුත් කළ ප්‍රාග්ධන රැස් කරන්න පුළුවන්. ඒ හැකියාව කියන එක වැඩි ඒගොල්ලන්. ඉතින් ඒ වගේ අපි ව්‍යාපාර සංවිධානය තෝරා ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණාවන් ගැන තමයි අපෙන් අහන්නේ මේ ප්‍රශ්න. හරි එහෙනම් ලියන්න නීතිමය පුද්ගලභාවයේ ස්වභාවය. ඒ වගේම පැවැත්මේ ස්වභාවය. නීතිමය පුද්ගලභාවයේ ස්වභාවය, පැවැත්මේ ස්වභාවය. වගකීමේ ස්වභාවය. වගකීමේ ස්වභාවය. වගකීමේ ස්වභාවය. ආරම්භ කිරීමේ සහ අවසන් කිරීමේ පහසුව. ආරම්භ කිරීමේ සහ අවසන් කිරීමේ පහසුව. ආරම්භ කිරීමේ සහ අවසන් කිරීමේ පහසුව. ප්‍රාග්ධනයේ රැස් කර ගැනීමේ හැකියාව. ප්‍රාග්ධනයේ රැස් කර ගැනීමේ හැකියාව. right. සාමාන්‍යයෙන් බලන්න ඕන කාරණාවක් නා. ඊට පස්සේ අහනවා ඔවුන් මේ සඳහා හවුල් ව්‍යාපාරකමේ භාවිත කළේ නම් මෙහි නාමයේ ලියාපදිංචි කළ යුතු ආකාරය පැහැදිලි කරන්න. මෙහෙමයි. දැන් එක එක ව්‍යාපාර සංවිධානවල ලියාපදිංචිය කියන කාරණය එකිනෙකට වෙනස්. දැන් යම් ව්‍යාපාර සංවිධානයකට නීතිමය පුද්ගලභාවයක් ලැබෙනවා නම්, යම්කිසි ව්‍යාපාර සංවිධානයකට නීතිමය පුද්ගලභාවයක් ලැබෙනවා නම් ඒ ව්‍යාපාර සංවිධානය අනිවාර්යයෙන්ම මක් කරන්න ඕනද? මේ ලියාපදිංචි කරන්න ඕන. ලියාපදිංචි අනිවාර්යයි ඒවට. හරි. ඒ කියන්නේ ලංකාවේ සංස්ථා සමාගම් සමූපකාර කියන ඒවාට ලියාපදිංචි අනිවාර්යයි. ඒ කියන්නේ ඒක කාගේ නමින් පවත්වාගෙන ගියත් අනිවාර්ය ලියාපදිංචි කරන්න ඕනේ. හැබැයි හවුල් ව්‍යාපාර, තනි ව්‍යාපාර වගේ දේවල් වලට ලියාපදිංචි අනිවාර්ය නෑ පුතේ. ඒකට හේතුව තමයි යම්කිසි තනි ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින්. දැන් මගේ නම ගිහාන් සමීර ගීගණගේ. ඒතර මගේ සම්පූර්ණ නමෙන් ගිහාන් සමීර ගීගණගේ. වරලත් ගණකාධිකාරීවරු කියලා එහෙම තිබ්බොත් ඒක ලියාපදිංචි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වරලත් ගණකාධිකාරීවරු කියලා කියන්නේ තනතුරක්. වෘත්තියක්. ඒතර ඒක ව්‍යාපාරයක් නෙමෙයි. හරි පුද්ගලයෙක්ගේ නමක් තියෙන්නේ. ඒතර පුද්ගලික නමින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. මොකද මගේ පුද්ගලික නම වෙන කාටවත් පාවිච්චි කරන්න බෑනේ. දැන් ව්‍යාපාරයකට නමක් දාලා ඒක ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවය තමයි නම ආරක්ෂා කරගන්න එක. වෙන අය පාවිච්චි කරන එක වළක්ව ගන්න එක. නේ අපි කසාදයක් බඳින්නේ පුද්ගලයෙක් අපේ නමට ලියාපදිංචි කරගන්න ඒක වෙන කාටවත් අයිති වෙයි කියලා බයද? නේ නීත්‍යානුකූලව අපි අයිති කරගන්නේ ඒකනේ. වාහනයක් කරගෙන නීත්‍යානුකූලව ලියා ගන්න අපිට ඒක අයිතිය ගන්න. දැන් ලියාපදිංචි කරාම ව්යාපාරයක නාමයක අයිතිය තියෙනවා. දැන් පුද්ගලික නමක් සම්පූර්ණයෙන්ම තියෙනවා නම් ඒක ලියාපදිංචි කරන්න ඕනේ නෑනේ. ඇයි? පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඒක නිසා පුද්ගලික නමේ පුද්ගලික සම්පූර්ණ නමේ කෑලි බෑලි බෑ. හරිද? අන්වර්ථ නාම බෑ. දැන් ගිහාන් කියලා දැම්මොත් ගිහාන් ස්ටෝර්ස් ව්‍යාපාරයක් ලෙස හැඟ වෙන කුමන නමක් දැම්මත් අනිවාර්යයෙන් රෙජිස්ටර් කරන්න ඕනේ. ස්ටෝර්ස්, ග්‍රොසරිස්, කැෆේ, සුපර් මාකට් අනිවාර්යයෙන්ම රෙජිස්ටර් කරන්න ඕනේ. ඒක තර්කයක් නෙයි. ඉතින් ඒ අනුව ගත්තාම දැන් තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ලියාපදිංචි කරන්න ඕනේ අයිතිකරුවන්ගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා. දැන් ඔයාලට පේනවනේ දැන් මේ අභ්‍යාසයේ රන්තලිය ස්ටෝර්ස් කියලා යූලර්ස් කියලා තමයි පාවිච්චි කරන්නේ. ඒතර අයිතිකරුවන්ගේ නම නොවන නිසා අනිවාර්යයෙන් මේක ලියාපදිංචි කරන්න ඕනේ. ඒතර තනි ව්‍යාපාර සහ දරුවනේ මේ හවුල් ව්‍යාපාර කියන දෙකටම අදාළ වෙන්නේ ලංකාවේ එක පනතයි 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත තමයි අදාළ වෙන්නේ. ව්‍යාපාර නාමාඥා පනත. මේ ව්‍යාපාර නාමාඥා පනත යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපි අයදුම් පත්‍රය බාර දෙන්න ඕනේ. හරි AG ඔෆිස් එකට අපි ඒකෙන් ඇප්ලිකේෂන් එක අරගෙන පොරවල විස්තර දාලා ග්‍රාම සේවා සහතිකයකුත් එක්ක
අපි ඒක බාර දෙන්න ඕනේ. නියමිත ගාස්තුවයි ග්‍රාම සේවා සහතිකය. ඒ කියන්නේ ග්‍රාම සේවක සහතික කරනවා මෙන්න මේ බලපදේශයේ ඉන්න අය තමයි මේක පටන් ගන්න කියලා. ඒතකොට එහෙම ලියාපදිංචි කරපු නාමයක් ඒ පළාත තුල වෙන කාටවත් පාවිච්චි කරන්න බෑ. පළාතකට වළංගුයි ඒක. රටකට නම් වළංගු නෑ. පළාතකට වළංගුයි. හරි මේ පළාත තුලේ කාටවත් ඒක පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම අවසර දෙන්නේ. හරි නම දිහා බලලා තමයි කියන්නේ ජාතියට ආගමට සංස්කෘතියට හෝ වෙනත් තරංකාරී ව්‍යාපාරයකට අසාධාරණයක් නොවන නමක් තමයි සාමාන්‍යයෙන් ඒක මේ පාවිච්චි කරන්න දෙන්නේ. එහෙමයි ඒවයි තියෙන තත්ත්වය. හරි මෙම ලියන්න. මෙම ව්‍යාපාරයේ හිමිකරුවන්ගේ නමින් හැර මෙම ව්‍යාපාරය හිමිකරුවන්ගේ නමින් හැර වෙනත් නාමයක් යටතේ ආරම්භ කර ඇති නිසා ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. එදා 1918 ඒකටම ලියන්න. දාටේ අංක 6 දරන අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත යටතේ ව්‍යාපාර නාමාඥා පනත යටතේ ව්‍යාපාර නාමාඥා පනත යටතේ පනත යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල මෙම නාමය ලියාපදිංචි කළ යුතුය. ඒ සඳහා අයදුම් පත්‍රය සමග ග්‍රාම නිලධාරී වාර්තාව නියමිත ගාස්තුව සමග ග්‍රාම නිලධාරී වාර්තාව නියමිත ගාස්තුව සමග බාර දිය යුතුය. right ඊට පස්සේ ඊළඟ එකට යමු. ඒකේ අයන්නට යමු. ඊට පස්සේ දැන් මේ දෙන්න වෙන්ගුණාලු. සේරි බාණ්ඩය කච්චපුටයි වෙන්ගුණාලු. කොහොමත් ඉතින් නේද? සංසාරේ හැම ආත්මෙම එකට ඉඳලා වෙන් වෙන එක තමයි දෙන්න කරන්නේ. මේට හේතු ලෙස ඔබ දකින කරුණු පෙළගස්සන්න කිය. දැන් ගොඩක් ඒ කියන්නේ ඔබ දන්නවද කියලා බලනවා හවුල් ව්‍යාපාරයක මේ හවුල් ව්‍යාපාරයක තියෙන අවාසි ටික. ඒ කියන්නේ අහන්නේ හවුල් ව්‍යාපාරයක තියෙන අවාසි ටික තමයි අහන්නේ මේකේ. right. එතකොට ඔබ දකින කරුණු පෙළගස්සන්න. ඒක තමයි මත ගැටුම් ඇතිවීම. මත ගැටුම් ඇතිවීම. ඊට පස්සේ ලාභයේ බෙදා ගැනීම පිළිබඳ ගැටලු ඇතිවීම. වැඩිපුර මහන්සි වෙන එක්කෙනා ප්‍රාග්ධනය අඩුවෙන් දැම්මත් ලාභ වැඩියෙන් බලාපොරොත්තු වෙනව නේද? ලාභ බෙදා ගැනීමේදී ගැටලු ඇතිවීම. ඒ වගේම ස්වාධීන තීරණ ගත නොහැකි වීම. Tamanට තනියෙන් තීරණයක් ගන්න බෑ. ස්වාධීන තීරණ ගත නොහැකි වීම. තව අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයේ මත ඇතිවන අවාසි. ඔබ දන්නවා අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා කියන්නේ හවුල් ව්‍යාපාරයක තියෙන විශේෂිත ලක්ෂණයක්.
එක හවුල්කාරයෙක් මොනවා හරි දෙයක් මොනවා හරි ව්‍යාපාරික කටයුත්තක් කළොත් සාමාන්‍ය ව්‍යාපාර කටයුත්තක් කළොත් ඒකට අනිත් අයත් මක් කරන්න ඕනද? වග කියන්න ඕනේ. එක්කෙනෙක් ලාභය පෙවුවොත් අනිත් අයටත් දෙන්න ඕනේ. එක්කෙනෙක් හින්දා අලාභ ලැබුවොත් ඒක අනිත් අයත් දරා ගන්න ඕනේ. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයේ නිසා ඇතිවන අවාසි. right ඊට පස්සේ නව හවුල්කරුවන් බඳවා ගැනීමට පවතින බාධක. දැන් කච්චපුට කැමති තව කෙනෙක් සම්බන්ධ කරගන්න නමුත් සීරිවාංශ කැමති නෑ. එතකොට අර එක්කෙනෙක්ගේ අකමැත්තෙන් සම්බන්ධ කරගන්න බෑ. නව හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීමේදී පවතින බාධක. ව්‍යාපාර කටයුතු වල රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නකොට දෙන්න ව්‍යාපාරේ රහස් ටික ආරක්ෂා කරගන්න බෑ. ඒ නිසා වෙනම වෙන් වෙනවා. ව්‍යාපාරේ රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ඔන්න ඔය කාරණා මත තවොන්නම් ලාභය තනිව භුක්ති විඳීම සඳහා ඒක අපි ලිව්වනේ ලාභ බෙදා ගැනීමදී ඇති වූ ගැටලු කියලා රයිට් ඒකම තමයි රයිට් ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නට යමු සංස්ථාපිත ව්‍යාපාරයන් හඳුන්වා එම සංකල්පේ ලියාපදිංචිය නැමැති සංකල්පයෙන් වෙනස් වන ආකාරය දක්වන්න. දැන් දරුවනේ ලියාපදිංචිය කියලා කියන්නේ පොදු සංකල්පයක්. මොකද්ද මේ ලියාපදිංචිය හා සංස්ථාපනය අතර වෙනස අපි බලමු. හරි. මොකද්ද මේ ලියාපදිංචිය හා සංස්ථාපනය අතර වෙනස? ලියාපදිංචිය හා සංස්ථාපනය අතර වෙනස මොකක්ද? මෙහෙමයි. ලියාපදිංචිය කියලා කියන්නේ මෙන්න මේ වගේ පොදු සංකල්පයක්. යම්කිසි දෙයක් ලියාපදිංචි කරනවා කියන එකේ තේරුම තමයි මොකක් හරි නීතියක් යටතේ කිසියම් නීතියක් යටතේ කිසියම් බලධාරී ආයතනයක් ඇතුලේ ව්‍යාපාරික නාමය කියන එක ලේඛනගත කරනවා. නම ලේඛනගත කරන නම ලේඛනයක දානවා නීතියක් යටතේ. ඒකට අපි කියනවා ලියාපදිංචිය කියලා. ලියාපදිංචියට පාවිච්චි කරන්න පුළුවන් එක්තරා ගෞරවාන්විත පදයක් තමයි සංස්ථාපනය කියලා කියන්නේ. නිකම්ම තාත්තා කියන්නේ නැතුව ඒ ගෞරවයට අප්පච්චි කියලා කියනෝනේ. නේ? එහෙම අප්පච්චි කියවන ටිකක් පොඩි ගෞරවයක් තියෙනවා. ඒතර ඒ වගේ අර දැන් හරක කියන්නේ නැතුව කම්මතේදී හරකට හරක කියන්නේ නැතුව අම්බරුවා කියලා කියනවා. එහෙම කියනවනේ නේ. ඒතකොට පොඩි අර මේ පොඩි ගෞරවයක් තියෙනවා. හරි? ගෙදෙද්දිත් සමහර තාත්තා අපිට ගෞරවයෙන් බයිනවා අම්බරුවෝ මෙහෙවරින් අම්බරුවෝ ඔබට තේරුන්නේ නැද්ද අර මේ කියලා බඩිනවා. ඔය තාත්තා හැම ගෙදර වැඩක් කරන වෙලාවට නිතරම අපි වැණුම් අහන්න බලාගෙන අපෝ එයා සෙන්සුරාදා විතර වැඩක් කරන්න පටන් ගත්තාම එයා ඊළඟ සැනින් අඬුව මිටිය අරම අපි අතේ තියාගෙන ඉන්නවා. නැත්නම් අපි වැණුම් අහන අම්බානක. නේ එයා ගෙවල් වල වැඩ කරනකොට ඇත්තටම අපි මේ බයෙන් ඉන්නේ. නේ? ඉතින් ඒ ලියාපදිංචියට පාවිච්චි කරන ගෞරවාන්විත පදයක් වගේ තමයි සංස්ථාපනය කියලා කියන්නේ. යම්කිසි ව්‍යාපාරයක් ලියාපදිංචි කරාම ඒකට නීතිමය පුද්ගල භාවයක් ලැබෙනවා නම් යම් ව්‍යාපාරයක් ලියාපදිංචි කරාම ඒකට නීතිමය පුද්ගල භාවයක් ලැබෙනවා නම් අපි ඒකට ලියාපදිංචිය කියලා කියන්නේ. අපි ඒකට කියන්නේ සංස්ථාපනය කියලා. දැන් අපි කනවා ස්වාමින් වහන්සේලා මකනවාද? අනුභව වළඳනවා. sorry හරි අපි කනවා ස්වාමීන් වහන්සේලා වළඳනවා. ඒතර අපි කන විදිහ නෙමෙයිද ස්වාමීන් වහන්සේලා කන්නේ. අපි අනලා කටේ දා ගන්නවා ඒගොල්ලෝ අනලා කනේ දා ගන්නවද? නෑ අපි කන විදිහ තමයි ඒගොල්ලෝ කන්නේ. නමුත් අර ගෞරවයෙන් නිසා අපි කියන්නේ වළඳනවා කියලා කියන්නේ. වළඳනවා. දැන් අපි යාළුවන්ට කියන්නේ මචං වරෙන් බත් එකක් ගෙනාව කට්ටිය වළඳන්න වරෙන් කියලා කියන්නේ. කන්නෙන්න කියලා කියන්නේ. අර කන එකම ගෞරවයෙන් පාවිච්චි කරනවා. එච්චරයි ඒකේ තියෙන වෙනස වෙන්නේ. ඒතර ඔයා මතක තියාගන්න දැන් ලංකාවේ නීතිමය පුද්ගලභාවය හම්බෙන්න සංස්ථා ඒ වගේම ලංකාවේ නීතිමය පුද්ගලභාවය හම්බෙන සමාගම් ඒ වගේම සමූපකාර මෙන්න මේවට තමයි නීති ඉදිරියේදී මේවා නීති ඉදිරියේ වෙනම පුද්ගලයෝ කියලා ඇසලගන්නේ. මේ ව්‍යාපාර නීති ඉදිරියේ වෙනම පුද්ගලයෝ කියලා සලකන්නේ. කියන්නේ සංස්ථාවක් පුද්ගලයෙක් වගේ. නඩු දාන්නේ පුද්ගලයාට.
සමාගමක් පුද්ගලයෙක් වගේ බදු ගෙවන්නේ පුද්ගලයා විසින්. ඉතින් ඒ වගේ මෙන්න මේ නීතිමය පුද්ගලභාවය ලැබෙන්නේ මේවට. ඉතින් මේවා ලියාපදිංචි කරනකොට අපි මේකට කියන්නේ සංස්ථාපනය කරනවා කියලා කියන්නේ. දැන් සමහර පොත්පත්වල තියෙනවා සමාගම් ලියාපදිංචි කළ යුත්තේ සමාගම් පනතයට දෙය කියන. ඒකේ වැරද්දක් නැහැ. එතන සමාගම් වලට ලියාපදිංචි කියන වචනේ පාවිච්චි කළා කියලා වැරද්දක් නැහැ. නමුත් වඩා සාධාරණ ගෞරවාන්විත පදේ වෙන්නේ මොකද්ද? සංස්ථාපනය. ඒකයි ඕකේ තියෙන වෙනස වෙන්නේ. නැතු මහ ලොකු දෙයක් නෙමෙයි. සංස්ථාපනය කරන හැම ව්‍යාපාරයකම නීතිමය පුද්ගලභාවයක් ලැබෙනවා. නීතිමය පුද්ගලභාවයක් ලැබෙනවා කියන එකේ තේරුම අඛණ්ඩ පැවැත්මක් ලැබෙනවා. මොකද මැරෙන්නේ නැන්නේ සංස්ථාව මැරෙන්නේ නැහැ. රජයේ විතරක් මාරු වෙනවා. ඉන රජයේ ඒ සංස්ථාව කරගෙන යනවා. සම්පකාරයේ අයිතිකාරෝ විශාල සංඛ්‍යාවක් වෙන එක්කෙනෙක් ගියා කියලා ඒ ව්‍යාපාර නතර වෙන්නේ. මේ හැම ව්‍යාපාරයකටම නීතිමය පැවැත්මක් තියෙනවා කියලා උපකල්පනය කරනවා. දැන් තනි ව්‍යාපාරයක අයිතිකාරයා මැරුණට පස්සේ ඊළඟට එන එක්කෙනාගේ නමින් තමයි නීතිමය කටයුතු කරන්නේ. ව්‍යාපාරය නමින් කරන්න බෑ. ඒ හිටපු පුද්ගලයා ඉවරයි. ඒ පුද්ගලයා ඉවරයි කියලා කියන්නේ ව්‍යාපාරය ඉවරයි. ඊළඟට එන පුද්ගලයා කරන්නේ අලුත් ව්‍යාපාරයක්. නව ව්‍යාපාරයක්. එහෙම තමයි සැලකන්නේ. ඉතින් එතකොට මේ ව්‍යාපාර වලට අනිවාර්ය අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. මේවට ගිණුම් විගණනය අනිවාර්යයි. නීතිමය කොන්දේසි නීතිමය අවශ්‍යතාව වැඩි. බදු අර මේවා ගෙවන්නේ කෙලින්ම මේ ආයතන නමින් තමයි ගෙවන්නේ. හරි මෙහෙම ලියන්නේ. කිසියම් ව්‍යාපාරයක නාමය කිසියම් නීතියක් යටතේ බලධාරී ආයතනයක් තුල ලේඛනගත කිරීම ලියාපදිංචිය වන අතර එසේ ලියාපදිංචි කිරීමේදී නීතිමය පුද්ගලභාවයක් හිමි වේ නම් එය සංස්ථාපනය ලෙස හැඳින්විය හැකිය. සංස්ථාපිත ව්‍යාපාරවලට අඛණ්ඩ පැවැත්මක් ඇතැයි පිළිගනු ලැබේ. අඛණ්ඩ පැවැත්මක් ඇතැයි පිළිගනු ලැබේ. මෙරට නීතිය අනුව සමාගම් සමුපකාර සංස්ථා
වැනි ව්‍යාපාර සඳහා නීතිමය පුද්ගලභාවයක් ව්‍යාපාර සඳහා නීතිමය පුද්ගලභාවයක් ඇති නිසා නීතිමය පුද්ගලභාවයක් ඇති නිසා සංස්ථාපනය යන සංකල්පය එම ව්‍යාපාර වලට අදාළ වේ. එම ව්‍යාපාර වලට අදාළ වේ. හතරවෙනි ප්‍රශ්නට යමු. උද්දකරාම සහ සමාගම. ඔක්කොම මේ බුද්ධ ආගමේන පාරක් තියෙන්නේ. උද්දකරාම සහ සමාගම යන ව්‍යාපාරයෙන් සිදු වූ අසාධාරණයක් පිළිබඳව දේවදත්ත විසින් නඩුවක් පැවරීමට අදහස් කරගෙන ඉන්නවා. දේවදත්ත. ඒ නඩුව පැවරිය යුත්තේ කෙසේද කියලා අහනවා. දැන් පුතේ යම්කිසි ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවයක් තියෙනවා නම් නඩු දාන්න ඕනේ ඒ ව්‍යාපාරේ නමට. යම්කිසි ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවයක් තියෙනවා නම් නඩු දාන්න ඕනේ ඒ ව්‍යාපාරේ නමට. හැබැයි මේ යම්කිසි ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවයක් නැත්තම් යම්කිසි ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවයක් නැත්තම් ඒ නඩුව වැටෙන්න ඕනේ අයිතිකාරයාගේ පුද්ගලික නමට. දැන් මෙතන ව්‍යාපාරේ නම බලන්න උද්දකරාම සහ සමාගම. ඔය සමාගමක් කිව්ව හැටි සමහරකට මතක් වෙන්නේ මේක සමාගමක් නේ එමනම් නඩුව දාන්න ඕනේ සමාගමේ නමින්නේ කියලා. සහ සමාගම නිකන් සමාගම නෙවෙයි සහ සමාගම. සමාගමක් නම් ඉස්සරහට වක්කීමේ ස්වරූපේ අනිවාර්යෙන් නමත් එක්ක එන්න ඕනේ සීස පදේ සීර පදේම එන්න ඕනේ. මේකේ මුකුත් නැහැනේ. එහෙනම් මේක මොකද්ද? මේ උද්දකරාම සහ සමාගම කියන එක හවුල් ව්‍යාපාරයක්. හවුල් ව්‍යාපාරයක නීතිමය පුද්ගලභාවයක් නැති නිසා නඩුව දාන්න ඕන කාගේ නමින්ද? ඒ උද්දකරාම සහ සමාගමේ හවුල්කරුවන්ගේ නම් වලින් මෙම ලියන්න. මෙම ව්‍යාපාරේ නාමයේ යෙදී ඇති ආකාරය අනුව මෙම ව්‍යාපාරේ නාමයේ යෙදී ඇති ආකාරය අනුව එය හවුල් ව්‍යාපාරයකි. හවුල් ව්‍යාපාරයකි. එවැනි ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවයක් නොමැති නිසා එවැනි ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවයක් නොමැති නිසා නඩුව පැවරිය යුත්තේ එම ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ පුද්ගලික නම් වලට එරෙහිවය. එම ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ පුද්ගලික නම් වලට එරෙහිවය. right. හරි පස්වෙනි ප්‍රශ්නට යමු. සංස්ථාපනය කරන ලද ව්‍යාපාර වලට ඉහළ නීතිමය කොන්දේසි වලට අඩත් වීමට සිදුවන නමුත් උන්ට නීතිමය වශයෙන් වාසි සිදුවන අවස්ථාද ඇත. මේ ප්‍රකාශයේ උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ඒ කියන්නේ නීතිමය වශයෙන් ඉහළ කොන්දේසි වලට අඩත් වෙන්න වෙනවා. නමුත් නීතිමය වශයෙන් වාසි වෙන අවස්ථාවක් තියෙනවා. දැන් නඩු හබවලදී නඩුව වැටෙන්නේ කාගේ නමටද? අනිවාර්යෙන් ව්‍යාපාරේ නමට.
ඒතර ව්‍යාපාර නමින් වත්කම් අත්පත් කරගන්න givisum ගහන්න නේද? බැංකුව ගිණුම් පටන් ගන්න ඒ ඕනම දෙයක් ව්‍යාපාර නමින් කරන්න පුළුවන්. ඉතින් ඒව වාසි. නීතිමය කොන්දේසිය වැඩි වුණාට අනිවාර්යෙන් ඒ තියෙන ප්‍රතිලාභ ටික නිසා ඒකේ සමස්තයක් විතර තියෙන වාසිය. මෙම ලියන්න. කිසියම් ව්‍යාපාරයකට නීතිමය පුද්ගලභාවය ඇතනම් ඔවුන්ට පහත ප්‍රතිලාභ හිමි වේ. ඔවුන්ට පහත ප්‍රතිලාභ හිමි වේ. අංක 1 ව්‍යාපාරයේ නමින් නඩු පැවරීමටත් පැවරුම් ලැබීමටත් ව්‍යාපාරයේ නමින් නඩු පැවරීමටත් පැවරුම් ලැබීමටත් ඊළඟට ව්‍යාපාරයේ නමින් වත්කම් අත්පත් කර ගැනීම ව්‍යාපාරයේ නමින් බැංකු ගිණුම් ආරම්භිය හැකි වීම බැංකු ගිණුම් ආරම්භිය හැකි වීම බැංකු ගිණුම් ආරම්භිය හැකි වීම අයිතිකරුවන්ට තම ව්‍යාපාරය සමග ගිවිසුම අත්සන් කළ හැක. අයිතිකරුවන්ට තම ව්‍යාපාරය සමග ගිවිසුම අත්සන් කළ හැක. තව ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් හිමිවීම. ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් හිමිවීම. right. ඒ තමයි උදාහරණ සහිතව පැහැදිලි කරේ. right. ඊළඟ ප්‍රශ්නය යමු. 6 සීමා සහිත ජනහිත සමාගම ලක්ෂ 100ක ප්‍රාග්ධනයකින් ආරම්භුණා. මේ වෙනකොට වත්කම් ලක්ෂ 400 දක්වා වර්ධනය වෙලා තිනවා. හැබැයි ඒගොල්ලන්ගේ ණය ප්‍රමාණය ලක්ෂ 600යිලු. පේනවනේ වත්කම් වලට වඩා ණය වැඩි. ව්‍යාපාරයේ සියලුම වත්කම් උපලබ්ධ කළ. ඒ කියන්නේ සියලුම වත්කම් ටික විකුණලා ණය පීමට අදහස් කරගෙන සිටින අතර ඉතිරි ණය මුදල සම්බන්ධයෙන් වන වක්කීම කුමන ආකාරද කියලා අහනවා. දැන් 600ක් ණය වෙලා වත්කම් තියෙන 400 නම් තව මිලියන 200ක් ගෙවා ගන්න බෑ. ඒ මිලියන 200 ගැන තමයි මේ ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ. හරි. ඒ කියන්නේ 100න් ආරම්භ වෙලා 400ට වැඩි වුණා කියන එකේ තේරුම මේ 100ත් ඇතුළත තමයි 400 වෙන්නේ. දැන් මේ සීමා සහිත ධනහිත සමාගම කියන එකේ තේරුම තමයි මොකද? වගකීම් පියවන්නේ සීමාවක් සහිත. ඒ කියන්නේ යාළගේ වගකීම යෙදූ ප්‍රාග්ධනයට සීමා වෙනවා. යෙදූ ප්‍රාග්ධනයේ වටිනාකම මේ තියෙන්නේ කියන්නේ ප්‍රාග්ධනය සහ වැඩිවීම වත්කම් වල වටිනාකම තියෙන්නේ ලක්ෂ 400යි 600ක් ගෙවන්න දෙන. ඊටු 200ක් කරන්න. ඊටු 200ක් ගෙවන්නේ නැහැ. එහෙම ගෙවුවේ නැහැ කියලා ඒගොල්ලන් හිරිය දාන්න බෑ. ඒ නඩුව ඒ කියන්නේ ඒ ණය මුදල ගත්තේ සමාගම. ඔයාලට තේරෙනවද? පුද්ගලයා නෙමෙයි. සමාගමේ අයිතිකාරය කියන පුද්ගලයා නෙමෙයි. සමාගම ගත්තා නම් සමාගමේ වත්කම් තමයි විකුණන්න ඕන. සමාගමේ වත්කම් ඉවරයි නම් ආයි විකුණන්න දෙයක් නැහැ. ඒක ණයමේ දරා ගන්න ඕන. right. මෙහෙම ලියන්න. මෙය සීමා සහිත සමාගමක් නිසා මෙහි වගකීම සීමා සහිත වේ. මේ වගකීම සීමා සහිත වේ. සීමා සහිත වේ. එනම් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය දක්වා පමණක් ප්‍රාග්ධනය දක්වා පමණක් වගකීම් පියවීමට බැඳී සිටී.
වගකීම් පියවීමට බැඳී සිටී. ඒ අනුව මුළු ණයවන ලක්ෂ 600ක මුදල මුළු ණයවන ලක්ෂ 600ක මුදලින් පියවිය හැක්කේ ලක්ෂ 400ක් පමණි. නොපිය වූ ණය වගකීම ණය හිමියන් විසින් දරාගත යුතුය. ණය හිමියන් විසින් දරාගත යුතුය. right ඔන්න ඔය වගේ ප්‍රශ්න ඉන්ට්‍රොඩක්ෂන් එකේදී ඔයගලන්ට ලැබෙනවා. හැඳින්වීමේ කොටසදී අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඒ වගේ දේවල් ලැබෙනවා. හරි. හොඳයි. එබර අපි 7 වෙනි ප්‍රශ්නෙට තමයි පුතා පිළිතුරු කියන්නේ යන්නේ. 7 වෙනි ප්‍රශ්නේ ඉඳන් පුතාලගෙන් අහන්නේ 7 වෙනි ප්‍රශ්නේ පටන් ගන්න අපි කේවල ස්වාමි ව්‍යාපාර සංවිධාන වර්ග පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ඒකේ අහන ලංකාවේ බොහෝ ව්‍යාපාර තනි ව්‍යාපාර ලෙස ආරම්භන්න හේතු ලෙස ඔබ දකින කරුණු පෙළගස්සන්න කියලා. ඒ කියන්නේ තනි ව්‍යාපාර ජනප්‍රිය වෙන්නේ හේතු නැත්නම් තනි ව්‍යාපාර වල වාසිය නිසානේ ජනප්‍රිය වෙන්නේ නේ. යම් කිසි දෙයක තියෙන වාසියින්ද තමයි ඒ දේ ජනප්‍රිය වෙන්නේ. ඒතර ඔයාලට තනි ව්‍යාපාර වල වාසි පිළිබඳව තියෙන අවබෝධය තමයි මෙතෙන්දී අහන්නේ. ඒක බලන්න උත්තර අතර තියෙනවද කියලා මෙන්න මේවා ලාභය තනිව භුක්ති විඳිය හැකි වීම නිසා ලාභය තනිව භුක්ති විඳිය හැකි වීම නිසා ඒ වගේම ස්වාධීන තීරණ ගත හැකි වීම නිසා ව්‍යාපාරයේ රහස්‍යභාවය ආරක්ෂා කරගත හැකි වීම නිසා ව්‍යාපාරයේ රහස්‍යභාවය ආරක්ෂා කරගත හැකි වීම නිසා ඒ වගේම ආරම්භීම සහ අවසන් කිරීම පහසු වීම නිසා ආරම්භීම සහ අවසන් කිරීම පහසු වීම නිසා අවම නීතිමය කොන්දේසි යටතේ කටයුතු කළ හැකි වීම නිසා අවම නීතිමය කොන්දේසි යටතේ කටයුතු කළ හැකි වීම නිසා පුද්ගල දක්ෂතා කැපවීම මත දියුණු කරගත හැකි වීම නිසා පුද්ගල දක්ෂතා කැපවීම මත දියුණු කරගත හැකි වීම නිසා right හරිද හරි ඊට පස්සේ ඊළඟට 8 වෙනි ප්‍රශ්නය අහනවා පහත දැක්වෙන ලක්ෂණ තුලින් තනි ව්‍යාපාරයකට සිදුවන වාසියක් සහ අවාසියක් සඳහන් කර වාසියකුයි අවාසියකුයි වාපුතා ඔය ලක්ෂණ වලට දාගන්න ABCD කියලා A නීතිමය පුද්ගලභාවය B ලියාපදිංචි අනිවාර්ය වීම C ගෙනු ස්ථාපනය අනිවාර්ය නොවීම D අසීමිත වක්කීම E ස්වාධීන තීරණ ගැනීම. එහෙම දාගන්නකො. දාගෙන ඊට පස්සේ ඔයා අඳින්න පොඩි වගුවක්. එතකොට අර උත්තරය සැලසුම් කරගන්න ලේසි. ඔයා අඳින්න මේ වගුවක් ඒ වගුවේ දාන්න කරුණ වාසිය අවාසිය කියලා දාන්න. මේ කරුණ කියන එකට අඩු ඉඩක් තමයි අවශ්‍ය. කරුණට අපි දාන්නේ දැන් මේකේ මේ A ඒ කියන්නේ නීතිමය පුද්ගලභාවය. මේ දෙකට යක් වැඩි ඉඩක් තියන්නේ. හරි. පගුවක් ගහගන්නද? පගුවක් ගහගන්න.
හරිද? right නීතිමය පුද්ගල භාවයේ වාසිය දැන් මේකේ වාසිය හිතනකොට දැන් පුතාලා හිතනවා නීතිමය පුද්ගල භාවයක් නැහැනේ, තනි ව්‍යාපාරයක නීතිමය පුද්ගල භාවයක් නැහැ. එතකොට නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම තමයි දැන් මෙතන ලියන්න ඕනවා ඉස්සෙල් එක හදාගන්න. ඒක නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම. වාසිය එකක් ඒ වාසිය තමයි ලාභය ditthව බදුකරණයට යටත් නොවීම. ලාභය ditthව බදුකරණයට යටත් නොවීම. නීතිමය පුද්ගල භාවයක් තිබ්බනම් අයිතිකාරට එකපාරක් බදු ගහනවා, ව්‍යාපාරට තව පාරක් බදු ගහනවා. ලාභය ditthව බදුකරණයට යටත් නොවීම. හරිද? ඊට පස්සේ ලියාපදිංචි අනිවාර්ය නොවීම කියන එක ඒකේ මේ නීතිමය පුද්ගල භාවයේ අවාසියනේ. අයිතිකරුගේ පුද්ගලික නාමයෙන් පෙනී සිටිය යුතු වීම අවාසිය. අයිතිකරුගේ පුද්ගලික නාමයෙන් පෙනී සිටිය යුතු වීම. right ඊට පස්සේ ලියාපදිංචි අනිවාර්ය නොවීම ලක්ෂණේ B වාසිය හිමිකරුගේ නමින් වුවද පවත්වාගත හැක. හිමිකරුගේ නමින් වුවද පවත්වාගත හැක. එතකොට අවාසිය තමයි. ඒකේ අවාසිය තමයි. ලියාපදිංචි අනිවාර්ය නොවීම අවාසිය තමයි. නීතිමය පුද්ගල භාවයේ හිමි නොවීම. ඔය ලියාපදිංචි අනිවාර්ය ව්‍යාපාර වලට තමයි නීතිමය පුද්ගල භාවයේ හිමි වෙන්නේ. නීතිමය පුද්ගල භාවයේ හිමි නොවීම. right ගිනුම් සැකසීම නැත්නම් ගිනුම් දැවක හදනකොට ගිනුම් විගණනය කියලා පුතා හදන්න ඕනේ. C ලක්ෂණ ගිනුම් විගණනය අනිවාර්ය නොවීම. වාසිය පරිපාලන වියදම් ඉතිරි වීම. ගිනුම් විගණනය අනිවාර්ය නොවීම පරිපාලන වියදම් ඉතුරු වීම. අවාසිය වංචා සිදු විය හැක. මොකද තනි ව්‍යාපාරික කරනකොට සේවකයෝ එහෙම ඉන්නවනේ වංචා සිදු විය හැක. අසීමිත වක්කීම් වාසිය දැඩි ලෙස සුපරීක්ෂාකාරී වීම. ණයක් එහෙම ගන්නකොට කල්පනාවෙන් තමයි ගන්න. දැඩි ලෙස සුපරීක්ෂාකාරී වීම. අවාසිය පෞද්ගලික දීපල කැපකල යුතු වීම. පෞද්ගලික දීපල කැපකල යුතු වීම. right ස්වාධීන තීරණ ගත හැකි වීම. වාසිය තීරණ ගැනීමේ කාලය ඉතිරි කරගත හැක නැත්නම් ෂණික තීරණ ගත හැක. අවාසිය තීරණවල අවදානම වැඩි වීම. තීරණවල අවදානම් වැඩි වීම. right 9 පස්සේ අපෙන් අහන බොහෝ තනි ව්‍යාපාර ආරම්භ කළ ටික කාලෙකින්ම වැහිලා යනවා. ඒට හේතු ලෙස ඔබ දකින කඳුරගෙන කරුණු මොනවද කියලා අහන. ඒ කියන්නේ තනි ව්‍යාපාරවල තියෙන අවාසිදායක තත්ත්වය තමයි ඒකට ලියන්න ඕන. හරි. එකක් ප්‍රාග්ධන සම්පාදන ගැටලු නිසා. තනියෙන්නේ ප්‍රාග්ධනේ දාන්නේ බැංකුවකින්ම ණයක් ගන්න ගියාමත් ණය දෙන්නේ නැහැ ප්‍රාග්ධන සම්පාදන ගැටලු නිසා. ඒ වගේම අසීමිත වගකීම තනිව දරාගත යුතු වීම නිසා මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් තනියෙන් දරා ගන්න වෙනවා. ව්‍යාපාරය අසාර්ථකයි. අසීමිත වගකීම තනිව දරාගත යුතු වීම නිසා. ඊට පස්සේ අලාභ තනිව භුක්ති විඳීමට සිදුවීම නිසා. අලාභ තනිව භුක්ති විඳීමට සිදුවීම නිසා. අලාභ තනිව භුක්ති විඳීමට සිදුවීම නිසා.
ඊට පස්සේ අයිතිකරුවන්ගේ හැකියාවන් සීමා වීම නිසා මොකද දැඩි ලෙස අයිතිකරුවන්ගේ හැකියාවන් මත තමයි මේ ව්‍යාපාර රඳා පවතින්නේ. අයිතිකරුවන්ගේ හැකියාවන් සීමා වීම නිසා ගනුදෙනුකරුවන්ගේ බොල්න ඇතිවීම නිසා ගොඩක් තනි ව්‍යාපාරිකයෝ අර පෞද්ගලික හිතවත්කම් මත තමයි භාණ්ඩේ විකුණන්නේ. ගනුදෙනුකරුවන්ගේ බොල්න ඇතිවීම නිසා තරංගයට මුහුණ දීමේ හැකියාව අඩුවීම නිසා තනියෙන් ඉන්නේ ලොකු සුපර් මාකට් එකක් එක්ක ගමේ සිල්වර් කඩේකට තරංග කරන්න බෑ. ප්‍රාග්ධන උණුතාවය තමයි ඉතින්. දැඩි තරංගයට මුහුණ දීමට නොහැකි වීම නිසා කලමනාකරන දුර්වලතා නිසා right 10 වෙනි පස්සේ බලන්න මහින්ද රනිල් අනුරගේ හවුල් ව්‍යාපාරයට මාස 6ක් ඉක්ම වූ පසු සජිත් එක්වීමට කැමැත්ත පළ කරේ. හරිද? එහෙත් මෙම එක්වීමට අනුර අකමැති විය. සජිත් එකතු වෙන්න කැමතිලු නමුත් අනුර අකමැතිලු. නමුත් සජිත් ප්‍රකාශ කර සිටියේ 3න් 2ක ඇති කැමැත්තක් නිසා Tamanට මේ ව්‍යාපාරයට සම්බන්ධ වීමට අනුරගේ අකමැත්ත අදාළ නොවන බවයි. මේ ප්‍රකාශයට ඔබ එකඟ වේද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. දැන් හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වෙනි වගන්තියේ පැහැදිලිවම කියලා තියෙනවා පුතේ හවුල් ව්‍යාපාරයකට යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධ වෙනවා නම් ඉන්න පැරණි හවුල්කරු සියලු දෙනාගේ කැමැත්ත තියෙන්න ඕනේ. එහෙම කියන්නේ පනතේ. නමුත් ඒ පනතේ කියනදී අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් අපි ගාව තියෙන හවුල් ඔප්පුවේ තියෙනවා නම් දැනටත් මේ ව්‍යාපාරේ හවුල් ඔප්පුවක් තියෙනවා නම් ඒ හවුල් ඔප්පුවේ තියෙනවා නම් වැඩි දෙනා අය කැමැත්තෙන් කෙනෙක්ව ගන්න පුළුවන් කියලා එතන නීතියට වඩා බලාත්මක වෙන ව්‍යවස්ථාව. ඒ කියන්නේ 24 වෙනි වගන්තියේ කිව්වට සියලු දෙනා කැමැත්ත ඕනේ කියලා අපේ ව්‍යවස්ථාවේ කියනවා නම් මේ වැඩි දෙනා කැමැත්තට ගන්න පුළුවන් කියලා වැඩි දෙනා කැමැත්තට ගන්න පුළුවන්. ඉතින් ඉන්නේ කාරණා දෙකම අපි මෙතෙන්දි කියන්න ඕන. නේ මේ ව්‍යවස්ථාවේ තියනවා නම් විතරයි මේව ගන්න පුළුවන් වෙන්නේ කියන කියන්න ඕන. මෙම ලියන්න. හවුල් ආඥාපනතේ 24 වෙනි වගන්තියෙහි සඳහන් පරිදි හවුල් ආඥාපනතේ 24 වෙනි වගන්තියෙහි සඳහන් පරිදි නව හවුල්කරුවෙකු බඳවා ගැනීමට සියලු පැරණි හවුල්කරුවන්ගේ කැමැත්ත තිබිය යුතුය. නව හවුල්කරුවෙකු බඳවා ගැනීමට සියලු හවුල්කරුවන්ගේ කැමැත්ත තිබිය යුතුය. නමුත් හවුල්කරුවන් විසින් අත්සන් කරන ලද හවුල් ඔප්පුවේහි ලිඛිත ඔප්පුවක් තියෙන්න ඕන. හවුල් ඔප්පුවේහි වැඩි දෙනාගේ කැමැත්ත මත එසේ කළ හැකි බව සඳහන් වේ නම් වැඩි දෙනාගේ කැමැත්ත මත එසේ කළ හැකි බව සඳහන් වේ නම් පමණක් අනුරව සම්බන්ධ කරගත හැක. right එමය මේ පිළිතුර පැහැදිලි කරන්නේ. right ඊට පස්සේ ඒකේ ආයන්නේ බලන්න කෙසේ නමුත් පසුව අනුර හවුලේ නිවත් වී සජිත්ත හවුලට ඒමට අවස්ථාව සැලසුණි. මෙවැනි අවස්ථාවක් හැඳින්වෙන සංකල්පය නම් කරන්න. එතකොට එක්කෙනෙක් ගිහිල්ලා එක්කෙනෙක් එනවා. එතකොට හවුල්කරුවෝ අතර තියෙන සම්බන්ධය වෙනස් වෙනවා. නේද? ඉස්සෙල්ලා තිබ්බ මහින්ද රනිල් අනුරගේ හවුල. දැන් තියෙන්නේ මහින්ද රනිල් සජිත්ගේ හවුල. ඒ ඉන්න අයගේ සම්බන්ධය වෙනස් වෙනවා. එතෙන්දී උනේ මහින්ද රනිල් අනුරගේ හවුල විසිරුවා හැරලා මහින්ද රනිල් සහ සජිත්ගේ හවුල ආරම්භ වුණා. මේ සංකල්පෙට කියන්නේ එක්කෙනෙක් එළියට ගිහලා එක්කෙනෙක් ඇතුළට එනවා. නැත්තම් එක්කෝ එළියට යනවා නැත්නම් ඇතුළට එනවා. ඉන්න හවුල්කාරයෝ එළියට යනවා නැත්නම් අලුත් අය ඒගොල්ලෝ බැඳුනහම
ඒ දෙකටම කියන්නේ මොකද්ද? හවුල විසුරුවා හැරීම කියලා කියන්නේ. මෙන්න ලියන්න. මෙම සංකල්පය හවුල විසුරුවා හැරීම ලෙස හැඳින්වේ. මෙම සංකල්පය හවුල විසුරුවා හැරීම ලෙස හැඳින්වේ. විසුරුවා හැරීම ලෙස හැඳින්වේ. එනම් මහින්ද රනිල් අනුරගේ හවුල අවසන් වී මහින්ද රනිල් අනුරගේ හවුල අවසන් වී මහින්ද රනිල් සහ සජිත්ගේ මහින්ද රනිල් සහ සජිත්ගේ නව හවුල ආරම්භ වේ. එනම් මෙහිදී සිදුවන්නේ හවුල්කරුවන්ගේ සම්බන්ධතාවයේහි කිසියම් වෙනසක් සිදුවීමයි. right. හොඳයි 11 වෙනි ප්‍රශ්නට යමු. සිය බිරිඳගේ සහාය ඇතිව සුනිමල් විසින් රස කැවිලි වර්ග හදලා ඒවා පැකට් කරලා බෙදා හරිනවලු. මේ ව්‍යාපාරය දියුණු කරන්න අහිංසවත් සම්බන්ධ කරගත්තලු. ඒ අහිංසයාගේ හැකියාව ව්‍යාපාරයට ආයෝජනය කළා. එයා හෝටල් මේ පාඨමාලාවක් කරලා තියෙන්නේ. ප්‍රසිද්ධ හෝටල් කීපයකම එයා වැඩ කළ හොඳ පළපුරුද්දක් තියෙනවලු. එයා ඒ දක්ෂතාවයේ ව්‍යාපාරට ආයෝජනය කරන්න කැමැත්තෙන් ඉන්නවලු. මේ දැන් මේ ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට සූදානම්. තනි ව්‍යාපාරයකට සාපේක්ෂව මේ ව්‍යාපාරය හවුලක් ලෙස ආරම්භීමේ තියෙන වාසි අවාසි සාරාංශ කරන්න කියලා කියනවා. පුතාලා දෙකට බෙදලා වාසි ලියන්න. එකක් නව හැකියාවන්ගෙන් ප්‍රයෝජනගත හැක. අලුත් හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. නව හැකියාවන්ගෙන් ප්‍රයෝජනගත හැක. අයිතිකරුවන්ගේ කාලය ඉතිරි වීම. තව කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ නේද? එයා ඒ දේ කරනවනේ අයිතිකරුවන්ගේ කාලය ඉතිරි වීම. කාලය ඉතිරි වීම. ඊට පස්සේ කාලය ඉතිරි වීම. ඊට පස්සේ අලාභය බෙදී යාම. ඒ වගේම වගකීම බෙදී යාම. සාමූහික තීරණවලට එළඹිය හැකි වීම. ඒ වගේ වාසි දිනවා. අවාසි බලන්න ලාභේ බෙදී යාම. මත ගැටුම් ඇතිවීම. ස්වාධීන තීරණ ගත නොහැකි වීම. සාපේක්ෂව නීතිමය බලපෑම වැඩිවීම. ඒ තනි ව්‍යාපාරයකට සාපේක්ෂව නීතිමය බලපෑම වැඩි. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයක් ඇතිවීම. ඒ කියන්නේ මොකද? එක්කෙනෙක් මොනවා හරි දෙයක් කළොත් අනිත් අයට ඒකට වක් කියන්න වෙනවා. ඒක තමයි අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා කියන්නේ.
right අවාසි වාසි අවාසි තමයි අපි දැන් සාකච්ඡා කළේ. එබනම් පුතාලා ආයේ ආයන්නට යමු. මෙම ව්‍යාපාරයේ ලිඛිත හවුල් ගිවිසුමක් නොමැති අතර පහත දෑ සම්බන්ධයෙන් ඔවුන් අතර ආරවුල් निराකරණය කරගන්නේ කෙසේද යන්න සඳහන් කරන්න. මේ ව්‍යාපාරයේ ලිඛිත හවුල් ගිවිසුමක් නැහැ. නමුත් පහත දේවල් සම්බන්ධයෙන් ඔවුන් අතර ආරවුල් निराකරණය කරගන්නේ කෙසේද යන්න සඳහන් කරන්න. හරි. හවුල් ගිවිසුමක් නැත්නම් අදාළ වෙන්නේ මොකද්ද? 24 වෙනි වගන්තිය. මේ ලියන්න මේම ඉස්සෙල්ලාම ලිඛිත ගිවිසුමක් නොමැත නිසා හවුල් ආඥාපනතේ 24 වෙනි වගන්තිය අනුව මෙම ගැටලු निराකරණය කරගත යුතුයි. හවුල් ලිඛිත හවුල් ගිවිසුමක් නොමැත නිසා හවුල් ආඥාපනතේ 24 වෙනි වගන්තිය අනුව මෙම ගැටලු निराකරණය කරගත යුතුයි. පුතාලා ඔගේ කරුණු වලට ABCD කියලා දාන්න. ඒතර ලේසි. ABCD E කියලා දාන්න. A වෙන්නේ ලාභ බෙදා ගැනීම. කොහොමද? සමානව බෙදාගත යුතුයි. B තමයි වැටුප් ලබා ගැනීම. කොහොමද එන්නේ? කිසිදු අයෙකුට වැටුප් ලබාගත නොහැක. ඒක තමයි නීතිය. C නව හවුල් කරුක බඳවා ගැනීමේද සියලු දෙනාගේ කැමැත්ත තිබිය යුතුයි. ප්‍රාග්ධන පොලී ලබා ගැනීමේදී ප්‍රාග්ධනයට පොලී ලබාගත නොහැක. පරිපාලන කටයුතු වලට සහභාගී වීමේදී සෑම දිනකටම පරිපාලන කටයුතු වලට සහභාගී වීමට අයිතිවාසිකමක් ඇත. ඒකට වැටුප් ගන්න බෑ. right. දැන් කොහොමද දැන් මේගොල්ලෝ ව්‍යාපාරය කරගෙන යනකොට මෙයාගේ මත ගැටුම් වෙනවා. මේ මත ගැටුම් ඇතුණාට පස්සේ ඒගොල්ලෝ තීරණය කරාලු හවුල් ඔප්පුවක් පාවිච්චි කරන්නේ සඳහා. ඒ මත ගැටුම් निराකරණය කිරීම සඳහා හවුල් ඔප්පුවක් ඒගොල්ලෝ කෙටුම්පත් කරනවා කියලා කියන්නේ කොටනව නෙමෙයි. දැන් විභාගයට આવොත් දැන් පේපර් එකට කෙටුම්පත් කරන්න කියලා පෑන අරන් කොටන්න එපා පේපර් එකට. හරිද? කෙටුම්පත් කරනවා කියන්නේ දල වශයෙන් හදනවා කියන එක. හරි? මේ ව්‍යාපාර නම් පැණිවලු ව්‍යාපාරේ හවුල් ඔප්පුවයි හවුල් කරුවන්ගේ නම් ටික පුතාලා දාන්න ඕනේ. තුන් දෙනායිනේ මේක ඉන්නේ හවුල් කරුවෝ. කවුද ඉන්නේ? සුනිමල් ඉන්නවා, බිරිඳ ඉන්නවා, අයින්සා ඉන්නවා. බිරිඳට නමක් දාන්න. හරි සුනිමල් ඉන්නවා. සුනිමල්ගේ බිරිඳට නමක් දාමු. අපි તો නිකන් දාමු රම්මයා කියලා දාමු. රම්මයා ඊළඟට අහිංසා ඉන්නවා. ව්‍යාපාරී ලිපිනය දාන්න මුණගම හොරණ කියලා. මුණගම හොරණ. හවුලේ පරමාර්ථය ප්‍රණීත ආහාර පාන සැපීම. අපි සරලව හදමු මේ ප්‍රණීත ආහාර පාන සැකසීම. right නිර්දේශ කීපයක් ලියමු. ලාභය 2ට 2ට 1. 2ට 2ට 1. එක් අයෙකුට වැටුප රුපියල් 20000යි. නීතියෙන් කියනවා වැටුප් ගන්න බෑ කියලා. නමුත් අපි ගන්න. එක් අයෙකුට වැටුප රුපියල් 20000යි. ප්‍රාග්ධනය සඳහා පොලිය 4%යි. වාර්ෂික. ණය සඳහා පොලිය 8%යි. ණය සඳහා පොලිය 8%යි. අපි කැමැතිව දාගන්නවා. වැඩි දෙනාගේ කැමැත්ත මත නව හවුල්කරුවෙකු බඳවාගත හැක. වැඩි දෙනාගේ කැමැත්ත මත නව හවුල්කරුවෙකු බඳවාගත හැක. ගිණුම් පොත්පත් ප්‍රධාන කාර්යාලයේ පැවතිය යුතුය. ගිණුම් පොත්පත් ප්‍රධාන කාර්යාලයේ පැවතිය යුතුය. තම අභිමතයේ පරිදි හවුල්කරුවෙකුට ඉවත් විය හැක. Tamanට ඕන නම් අයින් වෙලා නිකන් ඉන්න පුළුවන්. තම අභිමතයේ පරිදි හවුල්කරුවෙකුට ඉවත් විය හැක. අස්සන් කියලා බොරු අස්සන් තුනක් ගහන්න උත්තරස්වරයාගේ සහතිකය අපිට ඒක සීල් එකක් තියෙන්නේ. ඒක අපිට උතන ගහන්න බෑ. නමුත් සවුල් ඔප්පුවක තියෙන ආකෘතිය තමයි ඕක. හරි. ඔය ආකෘතියට ඔය එකපාරක් විභාගයට ආපු ප්‍රශ්නයක්. මනංකල්පිත තොරතුරු ඇතුළත් කරමින් හවුල් ඔප්පුවක් කෙටුම්පත් කරන්න. ඒ කියන්නේ මනංකල්පිතයි කියලා කියන්නේ මේ හිතලා තොරතුරු හිතලා. සමහරුන්ට මනංකල්පිත කිව්වහම මේ මනංකල්පිතක හිතා ගන්න බැරුණා මොකද මනංකල්පිත කියන වචනේ තේරුම කියලා. right. කිසියම් හවුල් ව්‍යාපාරයකට හවුල් ඔප්පුවේ ඇති වැදගත්කම් මොකක්ද කියලා අහන එකත් තමයි පරිපාලන කටයුතු වලට වැදගත්. නේ? ඊට පස්සේ අනිත් එක තමයි නීතිමය කටයුතු වලට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා සාක්ෂියක් විදියට. මෙහෙම ලියන්න. ව්‍යාපාරයේ පරිපාලන කටයුතු සඳහා වැදගත් වීම. ව්‍යාපාරයේ පරිපාලන කටයුතු සඳහා වැදගත් වීම.
ඊට පස්සේ නීතිමය කටයුතු වලදී සාක්ෂියක් ලෙස භාවිත කළ හැක. නීතිමය කටයුතු වලදී සාක්ෂියක් ලෙස භාවිත කළ හැක. right. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නය අහනවා ගාන රෙදිරිව මරේ නඩු තීන්දුව හවුල් ව්‍යාපාරයකට අදාළ වන්නේ කෙසේද කියලා. ගාන රෙදිරිව මරේ නඩු තීන්දුව දුන්නේ ඇයි? ගාන රෙදිරිව මරේ නඩු තීන්දුව දුන්නේ හවුල්කරුවෙක්ගේ බුන්නත් වීමක් සම්බන්ධ නඩු තීන්දුවක් උදේ. බුන්නත් වෙනවා කියන එකේ තේරුම බංකොලොත් වෙනවා, සල්ලි නැති වෙනවා කියන එක. දැන් හවුල්කාරයෙක් යම්කිසි හවුල්කාරයෙක් බුන්නත් වුණොත් එයාට ව්‍යාපාරේ ඉන්න බෑ. එයා ව්‍යාපාරයෙන් අයින් කරනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අනිවාර්යෙන් විශ්‍රාම යන්න ඕනේ එයා. ඒ කියන්නේ බුන්නත් වෙච්ච හවුල්කාරයා විශ්‍රාම ගියාට පස්සේ දැන් මොන හරි වගකීමක් ඇති වුණොත් එහෙම. හරි. ඒ කියන්නේ ව්‍යාපාරේ ණය එහෙම ගෙවන්න තියෙනවා නම් ඒ ණය ගෙවනකොට අපි તો ඔන්න 3 දෙනෙක් ඉන්නවා ඩිංගි ගජන් සුගතන් කියලා 3 දෙනෙක් ඉන්නවා කියලා දන්නවා ඩිංගි ගජන් සුගතන් කියලා 3 දෙනෙක් ඉන්නවා. හරි. එතකොට 3 දෙනා රුපියල් 1000 ගානේ ප්‍රාග්ධනය දාලා ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා තමයි නිකන් හිතන්නකෝ එහෙම 1000 ගානේ ප්‍රාග්ධනය දාලා. ඊට පස්සේ මේ රුපියල් 5000ක් රුපියල් 6000ක් 3 දෙනා ණය වෙනවා. හරි රුපියල් 6000 3 දෙනා ණය වෙනවා. දැන් ගෙවා ගන්න බෑ ව්‍යාපාරේ. එතකොට අපි කියනවා බංකොලොත් වෙනවා කියලා. ව්‍යාපාරේ බංකොලොත් වෙලා 6000ක් ණය තියෙනවා ප්‍රාග්ධනය තියෙන්නේ 3000යි. හරි. ප්‍රාග්ධනය හැරුණාම සත පහක්වත් වෙන කිසිදු වත්කමක් නැහැ. ඔයා හිතන්නකෝ මේ අපි ගත්තේ 3 දෙනා කවුද? ඩිංගජන් සුගතන්. හරි ප්‍රාග්ධනය ඇරුණාම සත පහක්වත් නැහැ කියලා හිතන්නකෝ සුගතන්ට මේ ණය මුදල් පියවන්නේ. දැන් එතන රුපියල් 6000 ණය මුදල 3 දෙනා 2000 ගානේ පියවන්න එපේ. නේ 6000යි. නමුත් සුගතන්ට එයාගේ 2000 ගෙවා ගන්න බෑ. ඒ වෙනි අවස්ථාවකදී ණය හිමියා පාඩුව විඳ ගන්න එපේ. ණය දුන්න එක පාඩුව විඳ ගන්න එපේ. එතකොට ඒ ගාන දිරව මරේ නඩු තීන්දුව ගියේ වගේ සිද්ධියකදී එතෙන්දී ණය හිමියා පාඩුව විඳ ගන්න ඕනේ නැහැ. ඔබ දන්නවා හවුල් ව්‍යාපාරයක වක්කීම අසීමිතයි. ඒ කියන්නේ කවුරු හරි ඒ ණය මුදල ගෙවන්න ඕනේ. ඒ ඉතුරුලා ඉන්න හවුල්කාරයෝ දෙන්නට ඒ මුදල බෙදලා දෙනවා. 1000 බෙදලා දෙනවා. 2000 නේ ගෙවන්න තියෙන. ඒ දෙන්නගේ සල්ලි අර මේ සල්ලි ගෙවා ගන්න බැරි බුන්නත් වෙලා ඉන්න එක්කෙනාගේ සල්ලි දෙකම ගෙවනවා. හරි? ඔන්නෝමයි ගාන දිරිව මරේනට තීන්දුව අදාළ වෙන්නේ. හිම්මලියන්. කිසියම් හවුල්කරුවෙකු බුන්නත් වූ විට එම හවුල්කරුගේ වගකීම් කොටස නුඹුන්වත් හවුල්කරුවන් විසින් දරාගත යුතු බව මෙම නඩු තීන්දුවෙහි ඇතුළත් වේ. දරාගත යුතු බව මෙම නඩු තීන්දුවෙහි ඇතුළත් වේ. right 14 කොටසට යමු. මෙතෙක් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන පියදා සහ ජිනදාසගේ තලගුලි ව්‍යාපාරය වඩාත් පුළුල් සමාගමක් බවට පරිවර්තනය කිරීමට අදහස් කරගෙන ඉන්නවා. මේ තීරණයේ වාසිය හා අවාසිය දෙක බැගින් නම් කරන්න. right පුතාලා ඔක දෙකට බෙදන්න. අපි ගමු ඔකට රූල් 5ක් විතර. වාසි දාන්න පළවෙනි පැත්තේ, අවාසි දාන්න දෙවෙනි පැත්තේ. හවුල සමාගමක් කරනවා. වාසි ලියන්නේ අඛණ්ඩ පැවැත්ම. වගකීම සීමිත කරගත හැක. නීතිමය පුද්ගල භාවය ලැබීම.
වැඩි ප්‍රාග්ධනයක් රැස් කළ හැක. වැඩි ප්‍රාග්ධනයක් රැස් කළ හැක. right. හරිද? හරි. අවාසිලියම් ඉහළ නීතිමය කොන්දේසි. ඉහළ ඒ ආරම්භ කරනකොට අවසන් කරනකොට ඒ වගේ කොන්දේසි තියෙනවා ගොඩක්. ඉහළ නීතිමය කොන්දේසි. ආරම්භය සහ අවසානයේ අපහසු වීම. රෙජිස්ටර් කරන්නත් අමාරුයි, ඒක අයින් කර ගන්නත් අමාරුයි. ආරම්භය සහ අවසානයේ අපහසු වීම. ලාභය බෙදී යාම. ලාභය වැඩි පිරිසක් අතරේ බෙදී යාම. ගිණුම් විගණනයේ රැස්වීම පැවැත්වීම වැනි අවශ්‍යතා අතිරේක අවශ්‍යතාවද පැන නැගීම. ගිණුම් විගණනය වැනි අතිරේක අවශ්‍යතාවද පැන නැගීම. වාසි 2යි අවාසි 2යි අහන්න. හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කළ යුත්තේ කෙසේද කියලා අහනවා. තනි ව්‍යාපාරයක් වගේම තමයි 1918 අංක 6 දරන 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාක්ෂා පනත යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල right ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා පුතාලා 15 වෙනි ප්‍රශ්නය අහනවා බද්ධ ව්‍යාපාර කියලා කියන්නේ මොකද්ද උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියලා. දරුවනේ බද්ධ ව්‍යාපාරයක් කියලා කියන්නේ කෙටි කාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් නැත්නම් කෙටි කාලීන ව්‍යාපෘතියක් වෙනුවෙන් කියන්නේ නැත්නම් ව්‍යාපෘතියක් කෙටි කාලන අවසන් කරන්න ආයතන දෙකක් හෝ කීපයක් අතර තියෙන සන්දානයකට අපි කියනවා මොකද්ද? බද්ධ ව්‍යාපාරයක් කියලා. මෙහෙම ලියන්නේ සංකීර්ණ ව්‍යාපෘතියක් ඉතා පහසුවෙන් සහ කාලීනව සංකීර්ණ ව්‍යාපෘතියක් ඉතා පහසුවෙන් සහ කාලීනව පහසුවෙන් සහ කාලීනව අවසන් කිරීම සඳහා ආයතන දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් අතරේ ආයතන හෝ පුද්ගලයන් දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් අතරේ ඇතිවන සන්දානයයි උදාහරණ අධිවේගී මාර්ගයක් අවසන් කිරීම සඳහා පෞද්ගලිකංශයේ සමාගම් දෙකක් අතරේ ඇතිවන එකඟතාවය right 16
හවුල්කරුවෙකු වීමෙන් ලැබෙන මූල්‍ය සහ වෙනත් ප්‍රතිලාභ හතරක් නම් කරන්න කියනවා. හවුල්කරුවෙකු වීමෙන් ලැබෙන මූල්‍ය සහ වෙනත් ප්‍රතිලාභ හතරක්. ඒක පැති දෙකකට බෙදලා පළවෙනි පැත්තේ දාන්න මූල්‍ය, දෙවෙනි පැත්තේ දාන්න වෙනත් කියලා. මූල්‍ය ප්‍රතිලාභ එකක් ලාභ, වැටුප්, ඒවා හවුල් ඔක්කොේ තියෙනවා නම් ගන්න පුළුවන්. වැටුප්, ණය පොලි, ප්‍රාග්ධන පොලි. ප්‍රාග්ධන පොලි. වෙනත් ප්‍රතිලාභ. විවිධ දක්ෂතා වලින් ප්‍රයෝජන ගත හැක. අලාභය අවම කරගත හැකි වීම. වගකීම සාමූහිකව දරාගත හැකි වීම. ඒකේ පුතා අලාභය බෙදාගත හැකි වීම කියන එක නෙමෙයි. ඒක කපන්න. අලාභය කියන්නේ මූල්‍ය වෙනවා. අලාභය සාමූහික දරාගත හැකි වීම කියන එක මූල්‍ය නොවන ගණයට ගන්න බෑ. හරිද? මූල්‍ය නොවන එකක් තමයි අවදානමට සාමූහිකව මුහුණ දීම. ඉහළ නීතිමය කොන්දේසි නොමැතිවීම. අවශ්‍ය අවස්ථාවකදී ඉවත් විය හැකි වීම. අවශ්‍ය අවස්ථාවකදී ඉවත් විය හැකි වීම. right. දාහත පිරිසක් සම්බන්ධ වී සිටියත් ඇතැම් ව්‍යාපාරිකයන් සමාගම් ක්‍රමය අනුගමනය නොකර හවුල් ව්‍යාපාර ක්‍රමයම අනුගමනය කරන්න හේතු මොනවද කියලා අහනවා. ඒ කියන්නේ පුතා සමාගමකට සාපේක්ෂව තියෙන හවුල් ව්‍යාපාරික වාසි. සමාගමකට සාපේක්ෂව හවුල් ව්‍යාපාරික තියෙන වාසි තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ප්‍රශ්නෙන් අදහස් වෙන්නේ. right. මෙමලිය සමාගම ආරම්භීම අවසන් කිරීම අපහසු වීම. සමාගම් ආරම්භීම අවසන් කිරීම අපහසු වීම. සමාගම් පසුකාලීනව වෙනත් සමාගම් වල පරිපාලිතයන් විය හැකියි. අපේ සමාගම දන්නේම නැතුව වෙන අය අයිති කර ගන්න කොටස් තුලින් සමාගම වෙනස් සමාගම් වල පරිපාලිතයක් විය හැකියි. හවුල් ව්‍යාපාර මගින් පුද්ගල දක්ෂතා ප්‍රයෝජනයට ගත හැකියි. හවුල් ව්‍යාපාර වලින් පුද්ගල දක්ෂතා ප්‍රයෝජනයට ගත හැකියි. නීතිමය බලපෑම සාපේක්ෂව අවම වීම. ඒ කියන්නේ සමාගමකට සාපේක්ෂව නීතිමය බලපෑම අඩුයි. තව සමාගම් ක්‍රමවේදයේදී ලාභය ද්විත්ව බදුකරණයට ලක්වීම. සමාගම් ක්‍රමවේදයේදී ලාභයේ ද්විත්ව බදුකරණයට ලක්වීම. ඒ කියන්නේ එකපාරක් සමාගමට ගහනවා අනිත් පාර මේ අයිතිකරුවන්ගේ නම් වලට ගහනවා ටැක්ස් එක. ඇතැම් වෘත්තීය ව්‍යාපාර සඳහා හවුල් ව්‍යාපාර ක්‍රමයේ යෝග්‍ය වීම. ඔය ඔඩිට් ෆර්ම් වගේ දේවල් වලට ඇතැම් වෘත්තීය ව්‍යාපාර සඳහා හවුල් ව්‍යාපාර ක්‍රමයේ යෝග්‍ය වීම.
right 18 පවත්නා ව්‍යාපාරයකට නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී ඇතිවන වාසි අවාසි දෙක බැගින් ලියන්න. හරි අලුත් එක්කෙනෙක් අහම තියෙන වාසි අවාසි දෙක බැගින්. වාසි එක පැත්තකට ගන්න අවාසි අනිත් පැත්තට ගන්න. වාසි එක පැත්තකට ගන්න අවාසි අනිත් පැත්තට ගන්න. වාසි ලියන්න. ප්‍රාර්ථනයේ වැඩිවීම. ප්‍රාර්ථනයේ වැඩිවීම. කීර්තිනාමය වැඩිවීම. ඒ කියන්නේ කීර්තිමත් පුද්ගලෙක් නම් කීර්තිනාමයතාව වැඩිවීම. අපකීර්තිමත් එක්ක සම්බන්ධ වුණොත් අපකීර්තිමත් නාමයතාව වැඩිවීම. ලැජ්ජාවටපත් වෙනවා. ඒක සම්බන්ධ කරගන්න කලින් අපි බලන්න ඕනේ. කීර්තිනාමය වැඩිවීම. ඊට පස්සේ සාමූහික තීරණ ගත හැක වාසියක් වගකීම අලාභ බෙදාගත හැකි වීම ලිව්වද අපි ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම හොඳට සල්ලි තියෙන කෙනෙක් නම් ව්‍යාපාරය ඇදගෙන යන්න පුළුවන් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීම පැවැත්ම තහවුරු වීම right අවාසි ලාභය බෙදී යාම තීරණ ගැනීමේදී මත ගැටුම් වැඩිවීම තීරණ ගැනීමේදී මත ගැටුම් වැඩිවීම පරිපාලන වියදම් වැඩි විය හැකිය. සම්බන්ධන එක්කන සමහරට වැටුපුත් දෙන්න වෙයි අපිට. පරිපාලන වියදම් වැඩි විය හැකිය. පරිපාලන වියදම් වැඩි විය හැකිය. right ඒ වගේම right කෙටිපස් වලට යමු පුතාලා කෙටිපස් කරලා ඇති උත්තර ටික බලන්නයි තියෙන්නේ ව්‍යාපාර සංවිධාන පළවෙනි එක බෙදනවා පොදු දෙවෙනි කෑල්ල බෙදනවා පෞද්ගලික කියලා පොදුය බෙදන රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා පළාත් පාලන ආයතන සතු ව්‍යාපාර අනිත් එක රාජ්‍ය සමාගම් අනිත් පැත්තේ පෞද්ගලික අංශය තියෙනවා තනි හවුල් සම්පකාර සමාගම් විශේෂිත ව්‍යාපාර විශේෂිත ව්‍යාපාර කියන්නේ බද්ධ ව්‍යාපාර, ව්‍යාපාර සංයෝජන සහ වරලත් ව්‍යාපාර. ඒ ඔක්කොම විශේෂිත ගණනට වැටෙන්නේ. සමාගම් බෙදනවා හරියටම ලියන්න ඕන පුතේ පෞද්ගලික පොදු අක්වෙරළ කියලා. එමයි සමාගම් බෙදෙන්නේ. පෞද්ගලික පොදු අක්වෙරළ. නෑ sorry. වැරදුනා. සමාගම් බෙදෙන්නේ සීමා රහිත, සීමා සහිත, ඇපෙන් සීමිත කියලා. sorry මට වැරදුනා. සීමා රහිත සීමා සහිත ඇපෙන් සීමිත හරියට බලලා ලියන්න ඕනේ සීමා සහිත සමාගම් තමයි ආයි කෑලි තුනකට බෙදෙන්නේ පෞද්ගලික පොදු අක්වෙරළ පොදු එක ආයි කෑලි දෙකකට බෙදනවා මිල කළ සමාගම් සහ මිල නොකළ සමාගම් කියලා right ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ ව්‍යාපාර සංවිධාන කොටස් දෙකකට සංස්ථාපිත නොවනයි. පුතලා දැන් දන්න සංස්ථාපිත පටන් ගන්නේ මොකෙන්ද? සයන්නෙන්. එහෙනම් මේ ව්‍යාපාරත් පටන් ගන්න සයන්නෙන්. එහෙම මතක තියාගන්න. සමාගම් සම්පකාර සංස්ථා. සමාගම් සම්පකාර සංස්ථා. සංස්ථාපිත නොවේව තමයි දෙපාර්තමේන්තු හවුල් ව්‍යාපාර තනි ව්‍යාපාර
right ඊළඟට යමු පහත දැක්වෙන්නේ ව්‍යාපාර සංවිධාන බිහිවීමට බලපාන හේතු සහ ඒ මත බිහි වූ ව්‍යාපාර සංවිධාන දැක්වෙන වගුවක් ව්‍යාපාර සංවිධාන බිහි වෙන්න බලපාපු හේතුව තියෙනවා අපිට ව්‍යාපාර සංවිධානය ලියන්න තියෙන්නේ පුද්ගල අභිමතයේ පරිදි කටයුතු කරන්න කේවල ස්වාමී විශාල ප්‍රාර්ථනයක් රැස් කරන්න පොදු සමාගම් නැත්නම් මිලකල සමාගම් වකීම සීමිත කරගන්න සීමිත සමාගම් දක්ෂතාවලි ප්‍රයෝජන ගන්න හවුල් ව්‍යාපාර කෙටි කාල ව්‍යාපෘති අවසන් කරන්න බද්ධ ව්‍යාපාර එකිනෙකාට උපකාර කර ගැනීමට සමුපකාර රාජ්‍යයට ලාභ ලබා ගැනීම සඳහා රජයට ලාභ ලැබීම සඳහා රාජ්‍ය සංස්ථා ජනතාවගේ සුබ සාධන කටයුතු සඳහා දෙපාර්තමේන්තු උදයා අන් අයෙකුගේ කීර්තිනාමයෙන් ප්‍රයෝජන ගැනීමට වරලක් අවශ්‍ය පුද්ගලයන් පමණක් සම්බන්ධ කර ගැනීමට පෞද්ගලික සමාගම් පහත බලධාරී ආයතන වෙතින් වෙළඳ බලපත්‍රයක් ලබාගත යුතු ව්‍යාපාර නම් කරන්න සමහරවිට වෙළඳ බලපත්‍රයක් නැතුව ව්‍යාපාර කටයුතු කරන්න දෙන්නේ නැහැ සුරුකුපත්තා විනිමය කොමිෂන් සභාවෙන් ජංගම දුරකථන සැපයුම් ජාල ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය ආයතන රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ ආයතන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බලපත්‍රය ගන්න ඕන රූපවාහිනී නාලිකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අවසර ගන්න ඕන දුරකථන සේවා සැපයුම් සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ගන්න ඕන ෆාමසි වගේ දේවල් දාන්න තැපැල් දෙපාර්තමේන්තුවේ උපතැපැල් කාර්යාල සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මත්පැන්හල් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය අලවිය right කෙටි පස්සේ බලන්න 7 වෙනි කෙටි ප්‍රශ්නේ ව්‍යාපාර සංවිධානයේ තියෙනවා ලියාපදිංචි අදාළ පනත තියෙනවා ව්‍යාපාර සංවිධානයේ තනි ව්‍යාපාර ලියාපදිංචි අනිවාර්ය නොවේ අදාළ පනත 1918 අංක 6 දරන 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්න අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට right ඊට පස්සේ හවුල් ව්‍යාපාර ඒකමයි එමමයි කිසිම වෙනසක් නැහැ කමා දාන්න බද්ධ ව්‍යාපාර ලියාපදිංචි අනිවාර්ය නොවේ අදාළ පනත නොමැත අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුතු ආයතනයක් නොමැත සම්පකාර ව්‍යාපාර ලියාපදිංචි අනිවාර්යයි අදාළ පනත වෙන්නේ මොකද්ද ලියාපදිංචි අදාළ පනත 1972 අංක 5 දරන සම්පකාර පනත 72 අංක 5 දරන සම්පකාර පනත අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්නේ කොහෙටද සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට සමාගම් වලින් අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්නේ පුතා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට right 6 වෙනි එක බලන්න රාජ්‍ය සංස්ථා ලියාපදිංචි අනිවාර්යයි අදාළ පනත පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතක් අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුතු ආයතනයේ පාර්ලිමේන්තුව right 8 වෙනි කාරණාව පහත ව්‍යාපාර සංවිධානවල අවම සහ උපරිම සංඛ්‍යාව සඳහන් කරන්න කේවල අවමත් එකයි උපරිමුත් එකයි හවුල් අවම 2යි උපරිම 20යි බද්ධ අවම 2යි උපරිමයට සීමාවක් නැහැ පෞද්ගලික සමාගම් අවම 2යි උපරිමයට සීමාවක් නැහැ අවම 1යි කියලා දාන අවම 1යි උපරිමයට සීමාවක් නැහැ ඒක කියන්නේ මොකද්ද කියන එක මම පැහැදිලි කරලා දෙන්නම් පොදු සමාගම් අවම 1යි උපරිමයට සීමාවක් නැහැ මම වැරද්දව පෞද්ගලික සමාගම් උපරිමයට සීමාවක් තියෙනවා 50යි පුතේ සමෝපකාරය අවම 7යි උපරිමයට සීමාවක් නැහැ right
පහත දැක්වෙන ව්‍යාපාර සංවිධාන නම භාවිත කිරීමේදී ඒවායේ වාක්‍යමය ස්වරූපයේ දැක්වීම සඳහා කුමන ක්‍රමවේද අනුගමනය කළ යුතුද කියලා අහන සීමිත සමාගම් සීස පදේ ඉස්සරහලියන් සීස පදේ අපෙන් සීමිත සමාගම් අපෙන් සීමිත සමාගම වරහන් තුල නම සමග වරහන් තුල අපෙන් යන පදේ නම සමග වරහන් තුල අපෙන් යන පදේ සීමා රහිත සමාගම් නමට ඉදිරියෙන් සීමා රහිත යන පදේ හවුල් ව්‍යාපාර වාක්‍යමය ස්වරූපයේ දැක්වීම අවශ්‍ය නොවේ. මොකද ලංකාවේ තියෙන එක හවුල් ව්‍යාපාර වර්ගයයි දෙකක් තුනක් තියෙනවා නම් තමයි ඒව දාන්න වෙන්නේ. තනි ව්‍යාපාර වාක්‍යමය ස්වරූපයේ දැක්වීම අවශ්‍ය නොවේ. රාජ්‍ය දෙපාර්තමේන්තු වාක්‍යමය ස්වභාවය දැක්වීම අවශ්‍ය නොවේ. රාජ්‍ය සංස්ථා වාක්‍යමය ස්වභාවය දැක්වීම අවශ්‍ය නොවේ. right 10 වෙනි එකේ තනි ව්‍යාපාර වලට ඍණාත්මක ලක්ෂණ ටිකක් ඔයාලට ලියන්න තියෙනවා ධනාත්මක ලක්ෂණ ටික දීලා තියෙනවා. ධනාත්මක ලක්ෂණ ටික දිහා බලලා ඒවැ ඍණාත්මක පැත්ත ලියන්න බලන්න පුතාලා. ලියලා නැත්තම් හරිද? උත්තර බලමු. කුඩා ප්‍රාග්ධනයකින් ආරම්භ කරන්න පුළුවන් ධනාත්මක ලක්ෂණයක්. හැබැයි ඍණාත්මක ලක්ෂණ තමයි පුළුල් කිරීමේදී ප්‍රාග්ධන ගැටලු ඇතිවීම. පුළුල් කිරීමේදී ප්‍රාග්ධන ගැටලු ඇතිවීම. ධනාත්මක ලක්ෂණය තමයි තීර්ණ ස්වාධීනව ගත හැකි වීම. ඍණාත්මක ලක්ෂණය තමයි ස්වාධීන තීර්ණවල අවදානම වැඩි වීම. ස්වාධීන තීරණවල අවදානම් වැඩි වීම. ලාභ අභිමතයේ පරිදි බෙදා ගන්න පුළුවන්. ඍණාත්මක බලපෑම අලාභ තනිය භුක්ති විඳිය යුතු වීම. ධනාත්මක ලක්ෂණයේ පුද්ගල අභිමතයේ පරිදි කටයුතු කරන්න පුළුවන්. ඍණාත්මක ලක්ෂණය පුද්ගල නිදහස සීමා වීම. ධනාත්මක ලක්ෂණේ ලියාපදිංචි නොකරවද පවත්වාගෙන යන්න පුළුවන්. ඍණාත්මක ලක්ෂණේ නීතිමය පුද්ගලභාවයක් නොමැති වීම. ධනාත්මක ලක්ෂණය අසීමිත වාක්‍යම ලෙස වඩා සුපරීක්ෂාකාරී වීම. ඍණාත්මක ලක්ෂණය පෞද්ගලික දීපල පවා කැපකළ යුතු වීම. right පහත සංවිධානවල පැවැත්ම කෙබඳුද කියලා අහනවා. තනි ව්‍යාපාරවල අඛණ්ඩ පැවැත්මක් නොමැත. පෞල් ව්‍යාපාරවල අඛණ්ඩ නොවේ. සමාගම් සම්පකාර සංස්ථා දෙපාර්තමේන්තු 4ම අඛණ්ඩයි. right පොඩි සිද්ධියක් තියෙනවා බලන්න. රුයින් මාකස්ගේ ස්ටුඩියෝ එකක් තියෙනවා කළුතර රූමෑග් ස්ටුඩියෝ කියලා.
මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ගෙන් තමයි ඡායාරූප ශාලාව ගත්තේ. විශාල පරිමාණයේ ඇනෝම් ලැබෙනවා දැන් වර්තමානයේ. නමුත් එයා කරන්නේ හදිස්සි ඡායාරූප විතරයි ගන්නෙ. ප්‍රාග්ධන වුණතාවය නිසා තමයි විශාල පරිමාණය බාර ගන්න නැත්තේ. පෙම්වතියත් මේ ව්‍යාපාරට සම්බන්ධ කරලා ඡායාරූප වීඩියෝ සහ මනාලියන්ට ඇඳිවීමේ වැඩසටහනත් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. නමත් වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ අවුල් ව්‍යාපාරේ සාර්ථකව පවත්වාගෙන ගිහිල්ලා තියෙන එක තමයි සිද්ධියේ තියෙන්නේ. ඊට පස්සේ අහනවා නාමයේ ලියාපදිංචි කළ යුතුද කියලා අහනවා. පැහැදිලි කරන්න. හවුල්කරුගේ නමින් පවත්වා නොගන්නා නිසා 1918 අංක 6 දරන හවුල්කරුගේ නමින් පවත්වා නොගන්නා නිසා 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත යටතේ ලියාපදිංචි කළ යුතුය. ඒ සඳහා අදාළ වන ලියවිලි නම් කරන්න. පළවෙනි එක තමයි අදාළ අයදුම් පත්‍රය. ඒ වගේම ව්‍යාපාරයේ ආරම්භීම සඳහා වන ග්‍රාම නිලධාරී වාර්තාව. ව්‍යාපාරයේ ආරම්භීම සඳහා වන ග්‍රාම නිලධාරී වාර්තාව. පුතාලගේ සිලබස් එකේ තියෙන්නේ ඔච්චරයි. ඔය ඩොකියුමන්ට්ස් එක විතරයි. හැබැයි ඔය ඩොකියුමන්ට්ස් විතරක් වලින් විතරක් ප්‍රායෝගිකව ව්‍යාපාරේ පටන් ගන්න බෑ. තව වෙළඳ බලපත්‍රය කියලා එකක් තියෙනවා ප්‍රාදේශ සභාවෙන් ගන්න ඒක ඕන. ඊට පස්සේ ව්‍යාපාර ස්ථානයේ බදු කුලියට නම් ගන්න ඒ බදු ගිවිසුම අනිවාර්යෙන් ඕන වෙනවා. අවසර ගන්න ඕන ව්‍යාපාර කටයුත්තක් නම් ඒකට සඳහා අවසරය. හරි ඒ කියන්නේ දැන් ඔය උදාහරණයක් විදිහට ගත්තාම ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා නම් අනිවාර්ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය වගේ දේවල් ඒවා පෙන්වන්න නැත්නම් ව්‍යාපාර රෙජිස්ටර් කරන්න දෙන්නේ. නමුත් ඕගොල්ලන්ට විභාගයට අයදුම් පත්‍රය ඒ වගේම ව්‍යාපාර ආරම්භීම සඳහා වන ගාමනිලධාරී වාර්තාව කියන එක ඇති පුතේ. ඊට පස්සේ මෙවැනි ව්‍යාපාර ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න පුළුවන් විකල්ප මාර්ග තමයි ඉතුරුම් වලින් පුළුවන්. වත්කම් විකිණීමෙන් පුළුවන්. කැමරාව විකුණලා දානවා ෆොටෝ කඩේ. ඒක ෆොටෝ ගන්න මොකද නේ? ෆොටෝ අර පොඩි කාලේ ගහනවා වගේ මේ මම ගල්ලා ගහන්න තියෙන්නේ. මොකක් හරි ඉඩමක් තියෙන එක විකුණනවා. ඊට පස්සේ වෙළඳ ණය තුලින් ඔය තොග ගන්නව ණයට වෙළඳ ණය තුලින් විධිමත් බැංකු ණය තුලින් ඊට පස්සේ ඈන හවුල් ව්‍යාපාරයක් සඳහා හවුල් ගිවිසුමක් අනිවාර්යයෙන් මේ ප්‍රකාශව පිළිගනු ලබන්නේද? පිළිගනි. කිසියම් ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් ආරම්භිය නොහැක. කිසියම් ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් ආරම්භිය නොහැක. හවුල් ව්‍යාපාරයක් යනු පුද්ගලයන් සමූහයක් අතරේ පවතින ගිවිසුම්ගත සම්බන්ධයකි. පුද්ගලයන් සමූහයක් අතරේ පවතින ගිවිසුම්ගත සම්බන්ධයකි. එම නිසා ගිවිසුම ලිඛිත වාචික හෝ ව්‍යංගයෙන් පැවතිය යුතුය. ලිඛිත වාචික හෝ ව්‍යංගයෙන් පැවතිය යුතුය. right මේ තනි ව්‍යාපාරයේ සමාගමක් ලෙස පවත්වා ගැනීමේ වාසිය හතරක් දක්වන්න. right පළවෙනි පැත්තේ වාසිය ලියන්න, දෙවෙනි පැත්තේ අවාසිය ලියන්න. සමාගමක් ලෙස පවත්වා ගැනීමේ වාසිය. පළවෙනි එක වාසිය නීතිමය පුද්ගලභාවයේ ලැබීම, අඛණ්ඩ පැවැත්ම ලැබීම, වකීම සීමිත කරගත හැකි. විභාගයට කොයි විදිහට ප්‍රශ්නාවක් ඔය තුන ලියන්නම ඕනේ අනිවාර්යයෙන්. සමාගමක දෙන සුවිශේෂී වාසිය නීතිමය පුද්ගලභාවය, අඛණ්ඩ පැවැත්ම, වකීම සීමිත කරගත හැකි වීම, වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. right අවාසි ලාභයේ දිත්ත බදු කරණයට ලක්වීම. ඒ දෙපාරක් ටැක්ස් ගහනවා.
ස්වාධීන තීරණ ගත නොහැකි වීම. ස්වාධීන තීරණ ගත නොහැකි වීම. ලාභයේ බෙදී යාම. ආරම්භය සහ අවසාන කිරීම අපහසු වීම. ආරම්භය සහ අවසාන කිරීම අපහසු වීම. right hari එනේම තමයි practical question එකට මේ question paper එකට උත්තර එහෙනම් සම්පාදනය වෙන්නේ. හරි එමනම් පුතාලා අපි ඊළඟ PQ paper එක එකකින් ආපහු මුණ ගැහෙමු. හරි. ආයිබෝන්.